නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් සද්ධර්මයෙන් ස්වල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නට සූදානම් වන මොහොතේ කවුරුත් Tamanගේ සිත් සතන් හොඳින් එකතු කරගෙන ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. ඒ මාස්පතා කෙරෙන වැඩසටහනේ දෙවැනි දේශනාවේ විදිහට අද දවසේදී මෙම දේශනාව පවත්වන්නේ තේරවාද බුද්ධ ධර්ම සඳහා වූ අන්තර්ජාතික ඒ මධ්‍යස්ථානයේ සංවිධානයේ විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන. හැම කෙනෙක්ම ඊටම ශ්‍රද්ධාවෙන් මේ වෙලාවේදී මේ සඳහා සහ සම්බන්ධ වන්නේ. පින්තුනි බුදුරජාණන් වහන්සේ නමක් උභයාර්ථ සාධනය සඳහා ලෝකයාට මඟ පෙන්වනවා. ලෞකික අර්ථය සහ ලෝකෝත්තර අර්ථය කියන මේ උභයාර්ථ සාධනයටම මඟ දේශනා කරනවා. ලෞකික අර්ථය තුලත් සුගතිගාමී වීම පිණිස පවත්නා මාර්ගයත් දුර්ගතීන් වැළැක්වීම පිණිස පවත්නා මාර්ගයත් බුදුරජාණන් වහන්සේලා දේශනා කරනවා. බුද්ධ ශාසනයේ අපිට ලැබිය හැකි ශ්‍රේෂ්ඨතම ප්‍රතිඵලය අවසාන ප්‍රතිඵලය නම් ඒ ලෝකෝත්තර මාර්ගඵලාදිගම සංඛ්‍යාත ප්‍රතිලාභය නැතිනම් තුන් නිර්වාණයෙන් සැනසීම. ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් මූලික ලෙසම කෙනෙකුට මඟ කියා දෙනවා ඒ නිර්වාණ අවබෝධය සඳහා හේතු වන මාර්ගය. ඕනෑම දේශනයක් බුදු දේශනයක් අපට ඒ නිර්වාණ මාවත කෙරෙහි බලපාන ආකාරය, එය යෙදෙන ආකාරය පිළිබඳව අපට සාකච්ඡා කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ කියන්නේ හැම සූත්‍ර දේශනාවක්ම චතුරාර්ය සත්‍ය ධර්මයට ගලපා ඒට බහලා අපට අර්ථ ගැනීමේ හැකියාව තියෙනවා. ඇතැම් සූත්‍ර දේශනාවන්හිදී දුක සහ සමුදය කියන ආර්ය සත්‍යයන් දේශනා කරන අතරම ඇතැම් සූත්‍ර දේශනාවන් වලදී නිරෝධය සහ මාර්ගය කියන සත්‍යයන් දේශනා වෙනවා. සමහර දේශනාවන් වලදී චතුරාර්ය සත්‍ය ධර්මයේම දේශනාවට ලක් වෙනවා. එක සත්‍යයක් පමණක් දේශනා වන අවස්ථා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. එබඳු අවස්ථාවලදී අනෙක් සත්‍ය අනිකුත් සූත්‍ර දේශනාවන් වලින් ගෙනහැර දක්වමින් එහි අර්ථය ගෙනහැර දක්වන්නට එමත් නැත්නම් එහි අර්ථාවබෝධය સિદ્ધ කරන්නට ශ්‍රාවකයා දක්ෂ විය යුතු වෙනවා. ඒ සඳහා අපට නිවැරදිව උපදෙස් අපේන ග්‍රන්ථයක් තමයි පේඨකෝපදේශ නිත්‍යපකරණ ආදී ග්‍රන්ථයන් කියලා කියන්නේ. ඒ කියන්නේ අපි ත්‍රිපිටකය පරිහරණය කළ යුතු ආකාරයේ චතුරාර්ය සත්‍ය ධර්මයට අප විසින් ගලපාගත යුතු ආකාරය පිළිබඳව අපට පැහැදිලි කරන දේශනාවන් ඒ තුල අන්තර්ගතව පවතිනවා. පින්තුනි අපට මේ චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව අපි සලකා බැලීමේදී අප අනෙකුත් මූල ග්‍රන්ථයන්හි එන සූත්‍ර දේශනානුසාරයෙන් කොහොමද අපි මේ චතුරාර්ය සත්‍ය ධර්මය තේරුම් ගන්නේ කියන කාරණාව ඉතාම වැදගත්. ඒ තුල තමයි අපිට අප විසින් අනුගමනය කරගත යුතු ප්‍රතිපදාව පිළිබඳව විනිශ්චය කරන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒවත් නැතිනම් මේ ප්‍රතිපදාව තුළින් අප බලාපොරොත්තු වන අර්ථයට යන්නට පුළුවන්ද කියන එක අපිට දැනගන්නට පුළුවන්කම තියෙන්නේ ඒ කරුණු කාරණා පිළිබඳව අප ලබන අවබෝධය තුලින්. ඉතින් ඒ අවබෝධය අප ලබා ගැනීමේදී අපට ඊටාම වැදගත් වෙනවා ඒ ධර්ම කාරණා එකිනෙකට ප්‍රත්‍ය වීම. එමත් නැතිනම් ප්‍රතිපදාවක් සැකසෙනකොට එකක් තවත් කරුණකට කාරණා දෙකක් අනිත් දහම් කරුණු වලට මාර්ගයට අදාළ අංගවලට කරුණු තුනක් අනිත් අංගවලට මේ ආකාරයෙන් උපකාරවත් වන ආකාරය තේරුම් අරගෙන සිටීම ඊටාම වැදගත් මාර්ගයක ගමන් කරන අය විදිහට.
ඉතින් මේ දේශනා මාලාව තුළදී අප ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා බොහොම සරලව ප්‍රතිපදාවට අවශ්‍ය කාරණා දේශනා කරන්නට සහ ඒ අවශ්‍ය කාරණාවන් සාකච්ඡාවට භාජනය කරන්නට. එතකොට ඒකට පූර්විකාවක් ලෙස අපි මීට පෙරත් දේශනාව තුළ සිදු කරපු පළවෙනි දේශනාව තුළ මූලික දර්ශනය පිළිබඳව අපි කතා කළා. අදත් එහිම දිගුවක් හැටියට අපිට මේ හැම පැත්තෙම මේ ධර්ම කාරණා සසඳා ගැනීමට අවශ්‍ය ප්‍රඥාවක් සැලසෙන විදිහට අවශ්‍ය සූත්‍ර දේශනාවක් සාකච්ඡා කරන්නටයි අප බලාපොරොත්තු වෙන්නේ. කීප දෙනෙකුම යෝජනා කරලා තිබුණා අපි සූත්‍ර දේශනාවක් ලෙස මජ්ක්‍ධිම නිකායෙහි උපරිපන්නාසකයේ දක්නට ලැබෙන මහා චත්තාරීසක සූත්‍රය අපිට සාකච්ඡා කරන්නට පුළුවන් නම් ඒ බොහොම ප්‍රයෝජනවත් කියලා. ඉතින් ඒ නිසා අද දවසේදී අපි සාකච්ඡා කරන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ දක්නට ලැබෙන මහා චත්තාරීසක සූත්‍ර දේශනාව. මහා චත්තාරීසක සූත්‍ර දේශනාව පින්නතුනි අපට ඉතාමත් වැදගත් දහම් කරුණු රාශියක් පිළිබඳව තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව තේරුම් ගැනීමේදී බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලෙදී වික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා අරියංගෝ භික්ඛවේ සම්මා සමාධින් දේසිස්සාමි සෞපනිසං සපරිවාරං සපරික්ඛාරං තංසුනාථ සාදුකම් මනසිකරොත්. මහණෙනි මම උඹලට ආර්ය වූ සම්මා සමාධිය දේශනා කරනවා උපනිශ්‍රය සහිත ඒ කියන්නේ හේතු සහිත සහ සපරික්ඛාර සහිත ඒ කියන්නේ හාත්පස පිරිවරාගත් ධර්මයන් සහිත වූ ආර්ය සම්මා සමාධිය කුමක්දයි කියලා මම ඔබලට දේශනා කරනවා. ඒ නිසා ඒක මනාකොට අහගන්නට කියලා. සම්මා සමාධිය කියලා කියන්නේ අපට අත්‍යවශ්‍ය දෙයක්. සම්මා සමාධියක් නැතිව යම්කිසි කෙනෙකු නිර්වාණ අවබෝධය කරනවා කියනවා නම් ඒක කවදාවත් සිද්ධ වෙන කාරණාවක් නෙමෙයි. ඒ නිසා අපි සම්මා සමාධිය යන කුමක්දයි මනාව හඳුනාගත යුතු වෙනවා. ලෝකේ සමාධිය කියනකොට විවිධාකාර සමාධි තියෙනවා. අකුසල සහගත සමාධි තියෙනවා. අපි ඒවලට කියනවා මිච්ඡා සමාධිය කියලා. වැරදි සහගත සිතක වුණත් ඒ චිත්තයක වුණත් පවත්නා අකුසල සහගත ඒකාග්‍රතාවයක් තියෙනවා නම් ඒ ඒකාග්‍රතාවයේ තුල ඒ ඇති අකුසල සහගත සමාධියක් තිබෙනවා. නමුත් ඒ කුසල සහගත දෙයකට හේතුපනිශ්‍රය වෙන්නේ නැහැ. යම් කිසි දෙයක් කෙනෙක් සතෙක් මැරීම සඳහා පිටිරිසංගත සතෙක් වුණත් තව සතෙකු ඝාතනය කිරීම සඳහා ගොදුරක් අල්ලා ගන්නට බොහොම උපේක්ෂා සහිත සිතකින් වාසය කරමින් ඔහු හිත ඇතුලෙන් මොනතරම් දේවල් හිතුවත් ඔහු කය බොහොම නිසසලව තියාගෙන Tamanට අවශ්‍ය ඉලක්කය වෙත අවධානය යොමු කරමින් ඔහු එයම අරමුණු කොට වාසය කරනවා. ඒ අරමුණ තුළ ඔහුගේ සිත ඒකාග්‍රගත වුණත් එයහා සපරිවාර ධර්මය ඒක පිරිවරාගෙන ඉන්න ධර්මය අකුසල පාක්ෂික ධර්මයක්. අන්න ඒ නිසා ඒකට අපි සම්මා සමාධියක් කියලා කියන්නේ නැහැ. ඒ බඳු වූ සිතක පවත්නා ඒකාග්‍රතාවයට. ඒ නිසා හිතේ තියෙන ඒකාග්‍රතාවය නැතිනම් සමාධිය කියන දේ අපට අත්‍යවශ්‍ය අංගයක් වුණාට සෑම සමාධියක්ම අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වන්නේ නැහැ. ඒ නිසා තමයි මිච්ඡා සමාධියක් කියලා දෙයක් ලෝකේ තියෙන්නේ. එනිසා අපි සමාධිය මොකක්ද හරියටම මේ ශාසනයේ සමාධිය මොන තැනට යන්නද අපිට මේ සමාධිය උපකාර වෙන්නේ කියන කරුණ අපි දැනගෙන තියෙන්නට ඕනේ. මොකද අපි ගොඩක් වෙලාවට මාර්ගයේ වඩනවා. අපි ගොඩක් වෙලාවට මාර්ගයේ වඩනවා කියන එකෙන් අදහස් කරන්නේ අපි භාවනා කරනවා. අපි භාවනා කිරීම තුළ අපි බලාපොරොත්තු වෙන්නේ සිත එකඟ කර ගැනීම, චිත්ත ඒකාග්‍රතාවයේ ගොඩනගා ගැනීම. ඉතින් ඒ කෙනා භාවනාව වඩන ආකාරයට ඒ දේ කරගෙන යාම තුළ ඔහුට ලැබෙන ප්‍රතිඵලයක් තියෙනවා. සමතය කියන භාවනාව අපි සමත භාවනාවක් සමත කර්මස්ථානයක් අරගෙන යනකොට අපිට චිත්ත ඒකාග්‍රතාවයේ චිත්ත සමතයයි ඒ තුළ ගොඩනගෙන්නේ. එතකොට ඒ දර්ශනය අපට උපකාර වෙනවා ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන ආදී ධ්‍යාන ප්‍රතිලාභය සඳහා. ඒ කියන්නේ අප වඩන සමාධිය අපි ආනාපාන සතිය වඩන බුදු භාවනාවක් වඩන්න පුළුවන්. මෛත්‍රී භාවනාවක් වඩන්න පුළුවන්. ඒ ඕනෑම කර්මස්ථානයක් තුලින් පින්නතුනේ සිද්ධ වෙන දේ තමයි අපට පුළුවන්කම තිබෙනවා සමතයක් වඩන්නට. ඒ කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයක් ගොඩනගා ගන්නට. ඒ චිත්ත ඒකාග්‍රතාවයේ හේතු වෙන්නේ පින්නතුනේ
අපේ සිත සමාධිමත් භාවයකට පත් කරගන්න. ඒ කියන්නේ ධානයන් ප්‍රතිලාභය සඳහා හේතුපනිශ්‍රය වෙනවා. එතකොට ධාන මාර්ගය බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළ මාර්ගයක් නෙමෙයි. ධාන මාර්ගයේ උවද බුදුරජාණන් වහන්සේ නිවැරදි භාවිතයකට මඟ පෙන්වුවා. ඒ නිවැරදි භාවිතය කියන දේ අප තේරුම් ගත යුත්තේ ඒ සම්මා සමාධිය සපරිවාර කොට පවතින අනික් අංගයන් හා සසඳා බැලීමෙන්. ඒ කියන්නේ අපි සරල විදිහටම කිව්වොත් සමාධිය කියන දේ වටිනාකමක් තියෙන්නේ සමාධිය පිරිවරාගත් ධර්මයන් අනුව. ඒ කියන්නේ ඔහු වටේට ඉන්න අය මොනතරම් ප්‍රබලද කියන එක මත, ඒ අය හොඳ අයද නරක අයද කියන දේ මත තමයි අපි වඩන සමාධිය අපිට නිවන් දකින්න උපකාර වෙනවද නැද්ද කියන එක තීරණය කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා සම්මා සමාධිය කියන දේ උපකාරක ධර්මයක්. සම්මා සමාධිය පිළිබඳව ආර්ය සම්මා සමාධිය පිළිබඳව දේශනා කරන බුදුරජාණන් වහන්සේ අපට මේ සම්මා සමාධිය පිළිබඳව හාත්පස කරුණු පෙන්වා දෙනවා. එතකොට හාත්පස කරුණු තුලින් තමයි අපිට ආර්ය සම්මා සමාධිය හඳුනාගත යුත්තේ. මොකක්ද මේ සම්මා සමාධිය කියන කාරණාව. එතකොට භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට එහෙමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට කියලා ඒකට පිළිවදන් අස්සනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමෝච භික්ඛවේ අරියෝ සම්මා සමාධිය. මහන්නේ මොකද්ද ආර්ය සම්මා සමාධිය කියලා කියන්නේ? උපනිශ්‍රය සහිත පිරිවර සහිත සම්මා සමාධිය කියලා කියන්නේ මොනවද? සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප, වාචා කම්මන්ත, ආජීව, වායාම, සති. මෙන්න මේ කියන සත්තංගේහි චිත්තස්ස ඒකග්ගතා. මේ අංග 7කින් යුක්තව සිතේ යම් ඒකාග්‍රතාවයක් තියෙනවා නම්, මේ අංග 7 පිරිවරාගත්ත හිතක යම් ඒකාග්‍රතාවයක් තියෙනවා නම්, ඒ වගේම ඒ හිතේ පරික්ඛතා පිරිවරාගත්ත බවක් තිබෙනවා නම්, අයං උච්චති භික්ඛවේ අරියෝ සම්මා සමාධි. මේක තමයි ආර්ය සම්මා සමාධිය කියලා කියන්නේ. එතකොට මේකම තමයි උපනිශ්‍රේ සහිත ආර්ය සම්මා සමාධිය. මේකම තමයි සපරිවාර වූ පිරිවර සහිත වූ ආර්ය සම්මා සමාධියයි කියලා කියන්නේ. එතකොට දැන් පින්නතුනේ පැහැදිලි අපිට බුදුරජාණන් වහන්සේ ආර්ය සම්මා සමාධියයි කියලා අදහස් කළේ මොකක්ද? සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප, වාචා කම්මන්ත, ආජීව, වායාම, සතිය කියන දේවල් මුල් කරගත්ත. මේ දේවල් විසින් හාත්පස පිරිවරාගත්ත සම්මා සමාධිය තමයි මේ ශාසනයේ අනුමත කරන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආර්යයි සම්මත සම්මා සමාධිය බවට පත් වෙන්නේ. එතකොට අන්න ඒ සම්මා සමාධිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ තව දුරටත් බෙදා දක්වමින් පැහැදිලි කරනවා ඒ උපදවා ගන්නට අවශ්‍ය ක්‍රමවේදය පිළිබඳව. తත්‍ර භික්ඛවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති. මහණෙනි එහිලා සම්‍යක් දෘෂ්ටිය පූර්වාංගම වෙනවා. සම්මා සමාධිය, ආර්ය සම්මා සමාධිය උපදවා ගැනීමේදී මූලිකත්වයක් ගනු ලබන්නේ ආර්ය සම්මා දිට්ඨිය. නැතිනම් සම්මා දිට්ඨි කියන දේ තමයි එතනදී පෙරටුව යන දේ බවට පත් වෙන එකයි తත්‍ර භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති කියලා දේශනා කළේ. මහන්නේ එහිදී සම්‍යක් දෘෂ්ටිය පූර්වාංගම භාවයට පත් වෙනවා. එතකොට කොහොමද සම්මා දිට්ඨිය පෙරටු වෙන්නේ? මිච්ඡා දිට්ඨින් මිච්ඡා දිට්ඨීති පජානාති. මිත්‍යා දෘෂ්ටිය හැටියට හඳුනා ගැනීම. සම්මා දිට්ඨින් සම්මා දිට්ඨීති පජානාති. සම්මා දිට්ඨිය හැටියට හඳුනා ගැනීම. සාසහෝති සම්මා දිට්ඨිය. අන්න ඔහුට සම්‍යක් දෘෂ්ටිය ඇති වෙනවා. එතකොට යම් කෙනෙක් මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව දන්නවා නම්, මිත්‍යා දෘෂ්ටිය පිළිබඳ හාත්පස මිත්‍යා දෘෂ්ටිය ඇති උනේ කුමන ආකාරයෙන්ද කියන එක පිළිබඳව ඔහු දන්නවා නම්, සම්මා දිට්ඨිය පිළිබඳව දන්නවා නම්, ඒ සම්මා දිට්ඨිය පිළිබඳව සහ මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව යථාබෝධයක් තියෙන කෙනාට තමයි සාසවෝති සම්මා දිට්ඨිය. ඒ කෙනාට සම්මා දිට්ඨිය තියෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ සම්මා දිට්ඨිය හඳුනා ගැනීමට පුළුවන් ශක්්‍යතාවයක් ඔහු සතු විය යුතුයි. සම්මා දිට්ඨිය කුමක්ද කියන එක පිළිබඳව හඳුනා ගැනීමේ හැකියාවක් තියෙන්නට ඕනේ. මිත්‍යා දෘෂ්ටිය හඳුනා ගැනීමේ හැකියාවක් තියෙන්නට ඕනේ සම්මා දිට්ඨිය ලබා ගන්න පුද්ගලයා සතු. සම්මා දිට්ඨිය කියන දේ අර්ථ ගන්නන්නේ බුදුරජාණන් වහන්සේ විදියට. එතකොට අපේ సంతానගත මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ කෙතකින්ද? මිත්‍යා දෘෂ්ටිය කියන එකෙන් අදහස් කරන්නේ නියත මිත්‍යා දෘෂ්ටියද? එහෙමත් නැතිනම් ලෝකයේ තුල නিত্য සුභ සුඛ ආත්ම වශයෙන් ගත්ත දේද? මේ ආකාරයන්ගෙන් පවතින මිච්ඡා දිට්ඨියෙන් පිළිබඳව අපි තුල මූලිකවම අවබෝධයක් තියෙන්න ඕනේ.
මිත්‍යා දිට්ඨිය කියන එකෙන් අදහස් කරනවා අපි නියත මිත්‍යා දෘෂ්ටියක් සහ සාමාන්‍ය පවතින ලෝකේ වැරදි දැකීමක් කියන දේ. නියත මිත්‍යා දෘෂ්ටිය කියන එක බොහොම උච්ඡේද සහගත බොහොම දැඩි මනෝභාවයක්. අපායට නියත පුද්ගලයෙක් වගේ තමයි නියත මිත්‍යා දිට්ඨි සමන්නාගත පුද්ගලයා. ඔහු ලෝකික කර්මඵල ආදී දේවල් පිළිගන්නට සූදානම් කෙනෙක් නෙමෙයි. ඒ වගේම කුසල කර්මපතයක් තුල උනත් කෙනෙක් අනුගමනය කරගෙන යන කෙනෙකුගේ ජීවිතය තුල උනත් කර්මයේ කර්මඵලය පිළිගන්න. ඒ අයව හඳුන්වනවා කර්මවාදී ක්‍රියාවාදී කියලා. කර්මවාදී ක්‍රියාවාදී කෙනෙකු සතු වුවත් මිච්ඡා දිට්ඨිය දෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ මිච්ඡා දිට්ඨිය තමයි ලෝකයේ සාස්වතයයි ගන්නාකම උච්ඡේදයයි ගන්නාකම මේ විදිහට මිච්ඡා දිට්ඨිය ආසේවනය වෙන්න පුළුවන්කම තිබෙනවා. කොටිම කියනවා නම් දැන් අපිට තියෙන ලෝකයේ ඇති බවට හමු වෙන කමක් තියෙනවානේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී ධර්මයන් පිළිබඳ අපි නැවත නැවත පතිත වෙන බවක් තියෙනවා. අපේ මනසට මේ දේවල් ඇසුරු කරන්න පුළුවන් කියලා අපිට තේරෙනවා. ඒ දේවල් අපිට ලෝකයේ තුල තියෙන දේවල් හැටියට අපි මෙනෙහි කරනවා. ඒ දේවල් ආශ්‍රව මගින් අපිට අසුරු කරන්න පුළුවන්. ඉතින් මෙන්න මෙබඳු දර්ශනයක් තියෙන මෙබඳු මානසික මට්ටමක පිහිටා සිටින අපට ඒකද මිත්‍යා දෘෂ්ටියක් හැටියට අප හඳුනා ගන්නට අවශ්‍ය වෙනවා. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව දේශනා කරනවා. සම්මා දිට්ඨිය පිළිබඳව දේශනා කරනවා. අපිට මේ කාරණාව විමසගෙන යනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමාච භික්ඛවේ මිච්ඡා දිට්ඨි මහණෙනි මොකද්ද මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ? නත්ති දින්නම් නත්ති ඉත්තං නත්ති හුතං නත්ති සුකට දුක්කට කම්මානම් පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා උපපාතිකා නත්ති ලෝකේ සමනක් බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා ඒ ඉමංච ලෝකම් පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්තා පවේදෙන්ති. ඒ කියන්නේ අපි කියන මේකට දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා. යම් කිසි කෙනෙකුට දැක්මක් තියෙනවා දන් දුන්නට ඒකේ මේ විපාක ඇත්තේ නැහැ. ඒ වගේම මේ යාගයේහි විපාක නැහැ. යාගයේහි පුදන ලද මේ පුදන පූජා කරන දේවල් වල විපාක ඇත්තේ නැහැ. හොඳ හෝ නරක කර්ම කළා කියලා ඒ වල විපාකයන් ඇත්තේ නැහැ. ඒ වගේම මෙලොව නැහැ, පරලොව නැහැ. මේ අම්මා තාත්තා කියලා පනවන්න තැන් නැහැ. මෙබඳු ආකාරයකට මේ උච්ඡේද සහගත දෘෂ්ටියත් එක්ක පවතින යම් කිසි අයගේ දැක්මක් තියෙනවා නම් එතකොට ලෝකයේ උපපාතික සත්‍යයන් පිළිගන්නේ නැහැ. දෙවියන් ආදී දිව්‍ය බ්‍රහ්මයන් ආදී Tamanට නොපෙනෙන තැන් ඇතම් කෙනෙක් පිළිගන්නට කැමති නැහැ. ඒ වගේම ලෝකේ ශ්‍රමණක් බ්‍රාහ්මණයින් ඉන්න ලෝකයේ ගැන දැනගෙන අවබෝධ කොටගෙන ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණයින් ඉන්න බව ඕන් පිළිගන්නේ නැහැ. ඕන් පිළිගන්නේ Tamanගේ දැක්මට Tamanගේ දර්ශනයට පෙනෙන මාත්‍රික ධර්මයන් පමණයි. ඒ පිළිබඳව හිතාගෙන යනකොට උන්ට හම්බ වෙන්නේ කෙනෙක් නොවු පුද්ගලයෙක් නොවු මට්ටමක පිහිටි මනෝභාවයක් වැරදි තැනක පිහිටපු මනෝභාවයක්. ඒ නිසා උන්ට එක්ක මේ රූපයම ආත්මයක් කොට හිතනවා. වේදනා සංඥා සංඛාර විඥාන කියන දේවල් ආත්මයක් කොට හිතනවා. ඒ දේවල් නැති වෙලා යනකොට දැන් රූපය ආත්මයක් කියලා හිතපු කෙනාට රූපේ නැති වෙලා යනකොට මොකද වෙලා තියෙන්නේ? එතනින් එහාට මේක පැවැත්මක් වෙන්නේ නැහැ. එකෙන් කර්ම කෙලස් රැස් කරගන්න කෙනෙක් ඕ මෙතන කිසිම ක්‍රියාවලියක් නැහැ. ඒක මරුණා එතනින් පස්සේ ඉවරයි. ඕන උච්ඡේදයක් පනවනවා. උච්ඡේදයක් පිළිබඳ කල්පනා කරනවා. අන්න ඒ බඳු කොට්ඨාසයක් ලෝකෙ තුල ඉන්නවා. අන්න ඒ බඳු ඉන්න කොට්ඨාසයට කියනවා නියත මිත්‍යා දෘෂ්ටි සමාදානයට ගිය පුද්ගලයෙක් කියලා. එතකොට මෙන්න මේ නියත මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දිට්ඨියයි කියලා කියනවා. මේකට පදනම් වෙන්නේ උච්ඡේද සහගත දිට්ඨිය. ඒ වගේම කතමාච භික්ඛවේ සම්මා දිට්ඨිය මහණෙනි මොකද්ද සම්මා දිට්ඨිය කියලා කියන්නේ? සම්මා දිට්ඨිය පහම් භික්ඛවේ ද්වයං වදාමි. මහණෙනි මම සම්මා දිට්ඨිය කියන එක කොටස් දෙකකට දේශනා කරනවා. මේ පිටුතුන් මේක නිතර අහලා තියෙන කොටසක්. අත්ති භික්ඛවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා. මහණෙනි සම්මා දිට්ඨියක් තියෙනවා. මේ සම්මා දිට්ඨිය සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා. මේ සම්‍යක් දෘෂ්ටිය ශාස්ත්‍රවයි. ඒ කියන්නේ ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන්නට පුළුවන්කම තියෙනවා. පුඤ්ඤ භාගියා මේක පින්. ඒ කියන්නේ අපි පුණ්‍ය ධර්ම කියලා කියන්නේ. අන්නේ පින් පක්ෂයේහි වැටෙන දෙයක්. උපදි වේපක්ඛා මතු උපදි විපාක පිණිස පවතින දෙයක්. ස්කන්ධ උපදීන් ආදී ලබා දෙන්නට පුළුවන්. මතු විපාක ගෙන විද්දෙන්නට පුළුවන් දෙයක්. අන්න ඒ බඳු වූ සම්මා දිට්ඨියක් තියෙනවා. ඒ වගේම අත්තිබික්කවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංග.
මහාන ලෝකේ සම්මාදිට්ඨියක් තියෙනවා. ආර්යයි අනාස්වා ඒක අනාශ්‍රවයි ලෝකුත්තරා ඒක ලෝකෝත්තරයි ලෝකයෙන් ඈතර වීම පිණිස පවත්නා ලෝකයෙන් ඈතර වූ දෙයක්. ඒ වගේම මග්ගංගා එය මාර්ගාංග හා පරියාපන්න වුණ දෙයක්. ඒක මාර්ගාංග වූ සම්මාදිට්ඨිය. මාර්ගයේහි තමයි ඒක යෙදලා තියෙන්නේ. මාර්ග අංගයක් විදිහට යෙදුණු සම්මාදිට්ඨිය තියෙනවා. කතමාච භික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගිය උපදි වේපක්කා. මහණෙනි මොකද්ද සාස්ත්‍රව වුණ පුඤ්ඤ භාගී වුණ මතු විපාකගෙන විද්දෙන සම්මාදිට්ඨියයි කියලා කියන්නේ. අත්ති දින්නම් අත්තිට්ටන් අර අපි කතා කළානේ දුන් දේ විපාක නැහැ. ඊට පස්සේ යාගයේහි විපාක නැහැ. යාගයේහි පුදන ලද්දෙහි විපාක නැහැ. ඒ වගේම හොඳ නරක කර්ම කළාට ඒවල විපාක නැහැ කියලා. අන්න ඒකෙම අනිත් පැත්ත කියන්නේ දානයේ විපාක තියෙනවා, යාගයේ විපාක තියෙනවා, පුදන ලද්දෙහි විපාක තියෙනවා, හොඳ නරක කරපු කර්මවල විපාක තියෙනවා, අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා. මේ විදිහට ලෝකෙ තුල සාමාන්‍ය දැක්මක් තියෙනවා නම් පින්නතුනි කුසල රැස් කරගන්නට අලෝභ දේශ අමෝහසහගත සුචරිතයට හැසිරෙන්නට මූලිකත්වය ගත් දෙයක් තියෙනවා නම් අන්න ඒ සම්මා දිට්ඨිය හඳුන්වනවා පින්නතුනි මොකක් කියලාද? ලෞකික සම්මා දිට්ඨිය කියලා. ඒ සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය. හැබැයි ඒ සම්මාදිට්ඨිය සාසවා. ඒ සම්මාදිට්ඨිය කුසල් තමයි. හැබැයි ආශ්‍රවයන්ගෙන් ඇසුරු වෙනවා ඒ සම්මාදිට්ඨිය. ඔබ දානයක් දෙනකොට ඔබ පින්කමක් කළාම පින්කම කරපු ඔබ ඉන්නවා. ඔබට පුළුවන්කම තියෙනවා ඒ කුසලය එනතිනම් ඒ අවස්ථාව නැවත තණ්හා දිට්ඨි මානයන්ගෙන් ඇසුරු කරන්නට පුළුවන්කම තිබෙනවා. අනේ නිසා ආශ්‍රවයන්ගෙන් ඒ ඇසුරු කළ හැකි නිසා ඒ කුසලයට කියනවා සාසව ධර්මයක් කියලා. කුසලයේ කිලුටු නැහැ තමයි. හැබැයි සංකිලේශිකයි ඒක. අසංකිලිට සංකිලේශික ධර්ම කියලා කියනවා. ඒ කියන්නේ ඒක කෙලෙසෙන්නට හිතයි. හිතේ පවතින තණ්හා ආදී ධර්මයන්ගෙන් ඇසුරු කරන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි ඒකේ උපදි විපාක ගෙනවිත් දෙනවා කියලා කියන්නේ. ඔබ දානයක් දුන්නා නම් දානයක් දුන්නා කියන ඒ කර්මයට තණ්හා කරලා තමයි ඒකෙන් මතු විපාක ගෙනවිත් දෙන්නේ. අනාගතයට ඔබට සසරේ උපදින්න පුළුවන්කම තියෙන එක. ඒක නිසා තමයි. ඒකට තණ්හා කරන කම නිසා. දැන් මෙතන ගැටලුව තිබුණේ කර්මය නෙමෙයි. කර්මය කියන බීජයට අපි එකතු කරන තෘෂ්ණාව නැමැති ස්නේහය තමයි ගැටලුව තියෙන්නේ. ඒක තමයි සසරේ පැවැත්මට හේතු වෙන්නේ. නමුත් මේ කර්මයත් හඳුන්වනවා. ඒ නිසා මේ ස්නේහය යෙදෙන තැනක් නිසා සාසවා ආශ්‍රවයන්ගෙන් ඇසුරු වෙනවා. පුඤ්ඤ භාගය. හැබැයි මේක නරක දෙයක් එහෙම නෙමෙයි. පිං. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේක කරන්න එපා කියලා දේශනා කරන්නේ නැහැ. පුඤ්ඤ භාගය. උපදි වේපක්කා මතු විපාක ගෙනවිත් දෙන දෙයක්. එතකොට මෙන්න මේ විදිහට ලෝකයේ තියනවා කියලා හිතාගෙන ඒ ලෝකේ තියෙන ලෝකයේ තුල අලෝභ දේශ අමෝහ සහගතව හැසිරෙමින් දාන ආදී වූ සුචරිත ධර්ම කරන කෙනෙක් ඉන්නවා. ඒ කෙනා ලෞකික සම්මාදිට්ඨිය තියෙන කෙනෙක්. ඔහු ලෝකය හඳුනාගෙන තියෙනවා පින්පව් සිද්ධ කරන්නට පුළුවන් මට්ටමක. ඒක තමයි පළවෙනි භූමිය මේ ශාසනයේ ලෝකෝත්තර සම්මාදිට්ඨියක් උපදින්නට පෙර කෙනෙකුට තියෙනවා. සම්මාදිට්ඨිය තමයි අවශ්‍ය නම් සම්මාදිට්ඨිය අවශ්‍ය කෙනෙකුට මූලික අධීර තමයි ලෞකික සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨියක් නැති කෙනෙකුට ලෝකෝත්තර සම්මාදිට්ඨියක් වඩනවා කියන එක සාමාන්‍යයෙන් කරන්නට අපහසු දෙයක්. ඔහුට මුලින්ම සිද්ධ වෙනවා ලෞකික සම්මාදිට්ඨිය මත පිහිටා සිටින්නට. ඉතින් ඇතැම් වෙලාවකට අර භෞතිකවාදී අදහස් අනුව ගිහිල්ලා ඇතැම් කෙනෙක් ලෝකෙ තුල තියෙන දාන ආදී වූ සුචරිත ධර්ම පිළිබඳව කරන විවේචන අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඇතැම් වෙලාවකට කෙරෙන මහා පින්කම් වෙන්නට පුළුවන්. ඒ පින්කම් පිළිබඳව අපි විවේචනයට ලක් කරන්නට යන එක ඇතැම් වෙලාවට සමහර බෞද්ධයෝ කරගන්න නොදැන කරගන්න මහ බරපතල අකුසලයක් බවට පත් වෙනවා. සමහර කෙනෙක් මහ සබුද්ධිකයයි හිතාගෙන ඒ අවිද්‍යා නිස්ෘතව ඒ දේවල් වල හැසිරෙනවා. දැන් අපි කිව්වොත් එහෙම රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලා මේ මහා පූජාවක් තියෙන එකක් දිහා බලලා සෑයකට මොකටද මෙච්චර පූජා කරන්නේ? මේක ගිහිල්ලා අසරණ මිනිස්සුන්ට බෙදලා දුන්නා නම් ඉවරනේ කියන චරිත එහෙම ජීවිත අපි දකිනවා. ඕන හිතාගෙන ඉන්නේ ඒක මහා සබුද්ධික භාවයක් කියලා. ඇත්ත වශයෙන්ම මෙතන තියෙන්නේ මේ ලෞකික සම්මාදිට්ඨියේ තියෙන අඩුකම. ඔවුන් දන්නේ කර්මයක් සිද්ධ වෙන්නේ කොහොමද, කුසලයක් සිද්ධ වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව ඔවුන්ට අවබෝධයක් නැහැ. අවබෝධයක් නැති නිසා ඔවුන් කල්පනා කරනවා ඒ දේ තුලින් රැස් වෙන කුසලයේ පිළිබඳ අවබෝධයක් නැතිකම නිසා අර එළිය දෙන එක තමයි කරන්නට ඕනේ දේ කියලා. ඒක සමාජීය අවශ්‍යතාවය වෙන්න පුළුවන්. ලෝකේ අවශ්‍යතාවය වෙන්නට පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ ක්‍රියාව නෙමෙයි කුසලයේ කොට දේශනා කරන්නේ, චේතනාව තමයි කුසලයේ කොට දේශනා කරන්නේ.
ඉතින් අපිට චේතනාව කුසලයේ බවට පත් වෙනකොට බුදුරජාණන් වහන්සේ ගැන හිතන්නට පුළුවන් සීමාව මොනතරම් වැඩි ප්‍රමාණයක්ද? කන්න නැති මිනිස්සෙක් ගැන හිතන්නට පුළුවන් සීමාව මොනතරම් සීමාවක්ද? කෙනෙකුගේ අසරණකම ගැන අපිට හිතලා දෙයක් දෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපිට බුදු ගුණයන් ගැන අචින්ත්‍ය ලෙස අපිට හිතන්නට පුළුවන්. එතකොට ඒ බුදු ගුණයන් උදෙසා කරන පූජාවක් හැටියට කෙනෙක් සුළු දෙයක් පූජා කළා. ඒක මහා ආනිසංසදායක දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා ආනිසංස පැත්තෙන් කර්මයේ සිදුවීම පැත්තෙන් අපි කතා කළොත් එහෙම ලෞකික සම්මා දිට්ඨිය තුළ පිහිටපු කෙනා එයා ලෝකෙ හැසිරෙන්නට අවශ්‍ය දේ පිළිබඳ හොඳට දැනුමක් තියෙනවා. හොඳ නරක කියන්නේ මොනවද කියන එක පිළිබඳව අවබෝධයක්. ඒ නිසා එයා දන්නවා කල යුතු දේ නිවැරදිව කල යුත්තේ කෙසේද කියන කාරණාව. ඔහු ප්‍රඥා සම්පන්නව කුසල ධර්මයන්හි හැසිරෙන්නෙක් බවට පත් වෙනවා. මොකද අපිට හැම දෙයක්ම ඒ විදිහට තර්කානුකූලව කතා කරන්නට පුළුවන් කමක් නැහැ. අපිට ගෝචර වෙන දේ අනුව. ජේතවනාරාමයේ අරගෙන බැලුවොත් පාපිස්සක් ලක්ෂයක් වටිනා පළස එලන්න තැනක් තිබුණේ නැහැ. කකුල් හොදන තැනට එළුවා කියනවා. එතකොට හිතන්නට පුළුවන් එදා කාලේ දුප්පත් මිනිස්සු කොච්චර හිටියද ඇයි ගිහිල්ලා ඒ තැන් වලට දෙන්න බැරි වුනේ කියලා. අසපුරුෂ මහා දානේ දෙනකොට ඇත්තු ඇවිල්ලා සේසත් අල්ලන් ඉන්නවා. දැසිදස් කම්කරුව පූජා කරනවා. ඉතින් මේ මහා වියදමක් කරන වෙලාවෙදී පුළුවන්කම තිබුණානේ තවත් ගොඩාක් දෙනෙකුට දානයක් දෙන්න, කැම ටිකක් දෙන්න කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. බුදු තර්ක මාත්‍රයක් විතරයි. උට අවබෝධයක් නැහැ. කුසලයේ සිද්ධ වෙන්නේ චේතනාව අනුව කියන දේ තේරුම් ගන්න. ඒ නිසා ලෞකික සම්මා දිට්ඨිය කියන දේ තේරුම් ගත්ත කෙනෙක් කවදාවත් කුසල ධර්මයන් පිළිබඳව අව탁සේරුවට ලක් කරන්නේ නැහැ. ඔහු දන්නවා දාන ආදී සුචරිත ධර්මයන්හි තිබෙන වටිනාකම මොකක්ද කියන කාරණාව. ඉතින් මෙන්න මේ විදිහට කෙනෙකුට ලෞකික සම්මා දිට්ඨිය තියෙනවා. ඒ වගේම තවත් සම්මා දිට්ඨියක් අපි කතා කළානේ මොකද්ද? අරියානාසව ලෝකුත්තර මග්ගංගා කියලා. කතමාච වික්කේ සම්මාදිට්ඨිය අරියානාසව ලෝකෝත්තර මග්ගංගා. මහන්නේ මොකද්ද? ආර්ය වුණ, අනාශ්‍රව වුණ, ලෝකෝත්තර වුණ මාර්ගාංග වූ සම්මාදිට්ඨිය මොකද්ද? යම්කිසි කෙනෙකුගේ අරිය චිත්තස්ස අනාශ්‍රව චිත්තස්ස ආර්ය වූ සිත් ඇති කෙනෙකුගේ එතකොට අරිය මේ අනාශ්‍රව චිත්තස්ස අනාශ්‍රව සිත් ඇත්තහුගේ අරිය මග්ග සමංගිනෝ ආර්ය මාර්ග සමංගී පුද්ගලයෙක්ගේ මාර්ගස්ත පුද්ගලයෙක්ගේ අරිය මග්ගම් භාවයතෝ ආර්ය මාර්ගයේ වඩන කෙනෙකුගේ. එතකොට අරිය චිත්තස්ස ආර්ය සිත් ඇති කෙනෙක්. අනාශ්‍රව චිත්තස්ස අනාශ්‍රව සිත් ඇති කෙනෙක්. එතකොට මේක මග වඩලා ඉවර වුණ කෙනෙකුගේ ඒ වගේම අරිය මග්ග සමංගිනෝ මාර්ගාංග සමංගී වූ සහ අරිය මග්ගම් භාවයතෝ මාර්ගයේ වඩන කෙනෙකුගේ උවත් මාර්ගාංග සමංගී පුද්ගලයෙකුගේ මාර්ගාංග පිළිබඳව දියුණු කරන පුද්ගලයෙකුගේ ඒ කියන්නේ මග වඩන පුද්ගලයෙකුගේ සෝතාපන්න ආර්යයන් වහන්සේ සෝවාන් මාර්ගාංගයන්ගෙන් සමන්නාගතයි ඒ වගේම ආර්ය මාර්ගයේ වඩන කෙනෙක් රහතන් වහන්සේ අරිය චිත්ත සහ අනාශ්‍රව චිත්ත ආර්ය චිත්තයක් සහ අනාශ්‍රව සිත් ඇති උත්තමයන් වහන්සේ නමක්. අන්න එබඳු වූ උත්තමයන් වහන්සේලාගේ පඤ්ඤේන්ද්‍රියම් පඤ්ඤා බලං යම් ප්‍රඥාවක් තියෙනවා නම් ප්‍රඥා ඉන්ද්‍රියක් තියෙනවා නම් ප්‍රඥා බලයක් තියෙනවා නම් ධම්මවිචේ සම්බොජ්ජංගයක් තියෙනවා නම් සම්‍යක් දෘෂ්ටියක් තියෙනවා නම් මාර්ග අංගයක් තියෙනවා නම් අයං උච්චති වික්ඛවේ සම්මාදිට්ඨි අරිය අනාශ්‍රව ලෝකුත්තර මග්ගංගා. එතකොට මේක තමයි ආර්ය වුණ අනාශ්‍රව වුණ සම්මා දිට්ඨිය හැටියට දේශනා කරන්නේ. ඒ කියන්නේ අනාශ්‍රව සිත් ඇති උත්තමයන් වහන්සේලා යම් සිතක් හේතු කරගෙන මිදුණා නම් ඒ කියන්නේ මේ මිදුණු සිත් ඇති උත්තමයන් වහන්සේලාගේ ඒ සිතේ පවත්නා දැක්ම ඒක අකෝප්‍යයි. ඒක කිසිවකින් කෝප්‍ය භාවයටපත් වෙන්නේ නැහැ. ඒ බාහිර ආරම්මණයන්හි කෝප්‍ය භාවයටපත් වෙන්නේ නැහැ. අපි බාහිර පවත්නා රූපය වෙතට නැඹුරු වෙලා ඒ රූපය අනුව පතිත වෙලා අපි ඒක විඳින්නට යනකොට ඒ රූපය පෙනීම මාත්‍රයෙන්ම තමන්ගේ සිතින් ඒ රූපය පරිග්‍රහණය කරන විනා ඒ වෙතට නැවත නැඹුරු වීමක් නැති අනාශ්‍රව සිත් ඇති උත්තමයන් වහන්සේලාගේ ඒ පවත්නා ප්‍රඥා ඉන්ද්‍රියක් තියෙනවා නම් අන්න ඒ සම්මා දිට්ඨිය. එතකොට ඒ අනාශ්‍රව සිත් ඇති උත්තමයන් වහන්සේලාගේ මාර්ගයේ වඩන උත්තමයන් වහන්සේලාගේ පවත්නා මාර්ග අංග
වල යෙදෙන සම්මාදිට්ඨිය සහ අනාශ්‍රව සිතේ තියෙන ඇත්ත ඇති හැටියට දැකීම. මේක බොහෝම ගැඹුරට අපිට බැස ගන්න පුළුවන් කාරණාවක්. මොකද මෙතන කරුණු කිහිපයක් විස්තර වෙනවා. ආර්ය සිත් ඇති අනාශ්‍රව සිත් ඇති උත්තමයන් වහන්සේ, ඒ වගේම මාර්ග අංග සහ මාර්ග අංග භාවිත කරන උත්තමයන් වහන්සේ. එතකොට මේ ආර්යයන් වහන්සේලාගේ පවත්නා ප්‍රඥා ඉන්ද්‍රියයි කියනකොට ඒ රහතන් වහන්සේගේ පවත්නා ප්‍රඥා ඉන්ද්‍රියේ තියෙන ලක්ෂණය මොකක්ද? උන්වහන්සේට තියෙන අවබෝධ ඥානය කුමක්ද කියන එක පිළිබඳව අපිට වෙනමම සාකච්ඡා කරන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මෙතනදී මෙන්න මේ ආර්ය වුණ සිත් ඇති ආර්ය මාර්ගය හා යෙදුණු තැනක පවත්නා ප්‍රඥාව පිළිබඳව තමයි මෙතනදී ලෝකෝත්තර සම්මාදිට්ඨිය හැටියට කතා කරන්නේ. එතකොට මෙන්න මේක තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියයි කියලා කියන්නේ. සෝ මිච්ඡා දිට්ඨියා පහනාය වායමති. එතකොට යම් කිසි කෙනෙක් දැන් අර ආර්ය මාර්ගයේ වඩන කෙනෙක් ඉන්නවා නම් ඒක නා මොකද කරන්නේ? මිච්ඡා දිට්ඨියා පහනාය වායමති, මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කිරීම පිණිස වායමති උත්සාහ කරනවා. ඒ මේ සම්මා දිට්ඨිය උපදවාගෙන මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කිරීම පිණිස උත්සාහවත් වෙනකොට සෝ මිච්ඡා දිට්ඨියා පහනාය වායමති සම්මා දිට්ඨිය උපසම්පාදාය ස්වාස හෝති සම්මා වායාම. එතකොට ඒ කෙනාට ඇති වෙනවා සම්මා වායාමයක්. සම්මා වායාමය කියලා කියන්නේ මොකද්ද එතකොට? යම් කිසි කෙනෙක් මිත්‍යා දෘෂ්ටිය හඳුනාගෙන මිත්‍යා දෘෂ්ටිය දුරු කිරීම පිණිස තමන්ගේ හිත වඩනවා සම්මා දිට්ඨිය උපදවා ගැනීම සඳහා. එතකොට හිතින් නැවත එයා ඒ මානසිකාරය භාවිත කරනකොට ඒ ලෝකෝත්තර දර්ශනය දියුණු කරනකොට අන්න ඒකට කියනවා සම්මා වායාමයේ තමයි ඒක. ඒක යහපත් උත්සාහයක්, ඒක ලෝකෝත්තර හිතක යෙදෙන සම්මා වායාමය. එයා ලෝකෝත්තර මාර්ගය තවදුරටත් භාවිත කිරීම පිණිස තමයි දැන් මේ උත්සාහවත් වෙන්නේ. අන්න ඒ බඳු පුද්ගලයාගේ ඇතිවෙන ඒ සම්මා වායාමය කියන දේ, උත්සාහය කියන දෙයට කියනවා සම්මා වායාමය කියලා. සෝ සතෝ මිච්ඡා දිට්ඨි පජහති. ඒක නා සිහියෙන් මිච්ඡා දිට්ඨිය හඳුනාගෙන සිහියෙන් මිත්‍යා දෘෂ්ටිය දුරු කළා දානවා. සතෝ සම්මා දිට්ඨින් උපසම්පජ්ජ විහෙරති. සතෝ සිහියෙන් සම්‍යක් දෘෂ්ටිය උපදවගෙන වාසය කරනවා. සාස්ස හෝති සම්මා සති. අනේ කෙනාට තියෙනවා සම්මා සතිය. සාස්ස හෝති සම්මා සති. ඉතිස්සීමේ තයෝ ධම්මා සම්මා දිට්ඨින් අනුපරිදහවಂತಿ අනුපරිවත්තಂತಿ. මෙන්න මේ කාරණා තුන සම්මා දිට්ඨිය අනුව දුවනවා. සම්මා දිට්ඨිය හාත්පස දුවනවා. සම්මා දිට්ඨිය පරිවාර කොට පවතිනවා. මොනවද? සම්මා දිට්ඨිය, සම්මා වායාම, සම්මා සති. සම්මා දිට්ඨිය සහ සම්මා වායාම සම්මා සතිය කියන මේ අංග තුනම සම්මා දිට්ඨියේ පැවැත්මට උපකාරක ධර්ම. සම්මා දිට්ඨිය යහපත් දැකීම කියන දේම සම්මා දිට්ඨියේ පැවැත්මට උපකාර වෙනවා. ඒ වගේම ඒක පවත්වන්න පුළුවන් කමක් නැහැ සම්මා වායාමයේ නැත්තම්. ඒක පවත්වන්න පුළුවන් කමක් නැහැ සම්මා සතිය නැත්තම්. එතකොට මෙතන සම්මා දිට්ඨියට අමතරව කතා කරන අනිත් අංග දෙක තමයි වායාමය සහ සතිය කියලා කියන්නේ. එතකොට යම් කිසි කෙනෙක් ලෝකෝත්තර මාර්ග භාවනාවක් සිද්ධ කරනවා නම් ලෝකෝත්තර ඵල ප්‍රතිලාභය සඳහා කරන මේ මාර්ග භාවනාවේදී වැදගත් වෙන ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් දෙක තමයි වායාමය සහ සතිය කියලා කියන්නේ. ඒ උත්සාහය සහ සිහිය. උත්සාහය සහ වීරිය සහ සිහිය නැත්නම් මේක කරන්න පුළුවන් කමක් නැත්තේ. එනිසා අපි සම්මා දිට්ඨිය පිළිබඳව කොතෙක් අවබෝධයක් තිබුණත්, ඒ ගැන අහලා දැනගෙන තිබුණත්, පරතෝඝෝසය තුළින් ලැබෙන්න ඕන දේ අපිට ඒ විදිහට ලැබිලා තිබුණත්, ඒ භාවිත කරන බවක් නැත්නම්, අපි ඒ සඳහා වීරිය උත්පාදනයක් සිද්ධ කරන්නේ නැත්නම්, ඒ වීරිය උත්පාදනය සිද්ධ නොකරන කල, ඒ වගේම එහි සිහිය නොපවත්නා කල අපිට කිසිම විදියකින් එතනින් එහාට මාර්ගයේහි වැඩිමක් සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ නිසා අපි කරන භාවනාවක් වුණත් අද පටන් ගන්න තැනදීත් අපිට උපකාර වන ධර්මයේ තමයි පින්තුනේ ප්‍රධාන ලෙසම වායාම සහ සතිය කියලා කියන්නේ. ඔබට යම් විදියකින් යම් උත්සාහයක් තියෙනවා නම්, යම් ඒ උත්සාහය ඇති තැනක පවත්නා සිහියක් තියෙනවා නම්, ඒක තමයි ප්‍රධානම දේ. මේක පවත්වාගෙන නොකඩවා ඉතිරි අංග සම්පූර්ණ කරගන්න තියෙන ප්‍රධානම දේ බවට පත් වෙන්නේ. ඒ නිසා මෙන්න මේ වායාම සහ සති කියන දෙකට ලබා දෙන ඉඩකඩ බොහොම වැඩි වෙන්න ඕනේ. බොහොම අඩු ඉඩකඩක් හිමි කරන අංගයක්
නමුත් අපි තාමත් වැඩි තැනක් ලබා දිය යුතුයි. එතකොට මේ වායාම සහ සතිය තිබ්බහම මොකද්ද වෙන්නේ? එයා උත්සාහවත් වෙනවා මිච්ඡා දිට්ඨිය දුරු කරලා සම්මා දිට්ඨිය උපදව ගන්න. එයා සම්මා දිට්ඨිය සහ මිත්‍යා දිට්ඨිය පිළිබඳව සිහිය පවත්තලා මිච්ඡා දිට්ඨිය හැටියට දැනගෙන දුරු කරනවා. සම්මා දිට්ඨිය හැටියට දැනගෙන දියුණු කරනවා. ඒක තමයි වායාම සහ සතියෙන් කරන කෘත්‍ය බවට පත් වෙන්නේ. එතකොට తත්‍ර භික්කවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති. එතකොට මේ සම්මා සමාධිය ඇති කිරීමේදී ආයත් කියන පූර්වාංගම වෙන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය කියන එක. කතංච භික්කවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති. මහන්නේ කොහොමද සම්මා දිට්ඨිය කියන එක පූර්වාංගම වෙන්නේ? පෙරටුව යන්නේ කොහොමද සම්මා දිට්ඨිය කියන එක? මිච්ඡා සංකප්පෝති පජානාති. ඔහු හඳුනා ගන්නවා මිච්ඡා සංකප්පය කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම සම්මා සංකප්පෝති පජානාති. සම්මා සංකල්පනාව දන්නවා සම්‍යක් සංකල්පනාවයි කියලා. සාස්ස හෝති සම්මා දිට්ඨි. ඔහුට පවතිනවා සම්මා දිට්ඨිය. ඒ කියන්නේ මිත්‍යා සංකල්පනාව කියලා හඳුනා ගන්න බවම සම්මා දිට්ඨිය නිසා සිද්ධ කරන දෙයක්. සම්මා සංකල්පනාවයි කියලා හඳුනා ගන්නා බවම සම්මා දිට්ඨිය නිසා සිද්ධ කරන දෙයක්. එතකොට මෙන්න මේ මිච්ඡා සංකල්පය කියන්නේ මොකද්ද? මිච්ඡා සංකල්පය කියලා කියන්නේ යම් කෙනෙකුට කාම සංකල්පනාවක් තියෙනවා නම්, ව්‍යාපාද සංකල්පනාවක් තියෙනවා නම්, විහිංසා සංකල්පනාවක් තියෙනවා නම් අයම් භික්ඛවේ මිච්ඡා සංකප්පෝ. යම් කෙනෙකුට කාම සහගත සංකල්පනාවක්, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී ධර්මයන්හි පවත්නා තෘෂ්ණා නිස්සිත කැමැති වෙන ස්වභාවය, ඒ දේවල් වලට පවත්නා ඇලීම කියන දේ, අන්න ඒ කාම සහගත සංඥාවට, කාම සහගත අදහස් වලට කියනවා කාම සංකල්පනා කියලා. ව්‍යාපාද සංකල්පනා කියලා කියනවා හිතේ පවත්නා පටිඝ නිස්සිත සංකල්පනාවන් වලට. ඒ කියන්නේ ගැටීම් සහගත දේවල් වලට, ගැටීම් සහගත අදහස් වලට. ඊට පස්සේ විහිංසා සංකල්පනාවන් කියලා කියනවා මේ හිංසාව සම්බන්ධයෙන් පවත්නා අදහස් වලට. එතකොට කෙනෙකුගේ సంతానගත මෙන්න මේ අරමුණු, මේ සංකල්පනාවන් වලට කියනවා මිච්ඡා සංකප්පයයි කියලා. මිත්‍යාව හා සමගාමීව සිදුවන සංකල්පනාවක්. කතමෝච භික්ඛවේ සම්මා සංකප්පෝ. එතකොට මොකද්ද සම්මා සංකල්පනාව කියලා කියන්නේ? සම්මා සංකප්පම් පහම් භික්ඛවේ දැන් වදාමේ. මහණෙනි මම සම්‍යක් සංකල්පනාවක් කොටස් දෙකක් කොට දේශනා කරනවා. අතිභික්ඛවේ සම්මා සංකප්පෝ සාසවා පුඤ්ඤ භාගිය උපදිවේපක්ඛෝ. මහණෙනි සම්මා සංකල්පනාවක් තියෙනවා. සාසවයි ඒවා කෙලෙස් වලින් ආශ්‍රවයෙන් ඇසුරු වෙන්න පුළුවන්. පුඤ්ඤ භාගියයි පිං මතු විපාක තියෙනවා ඒ සම්‍යක් සංකල්පනාව පැවැත්වීමෙන්. ඒ වගේම එක සම්‍යක් සංකල්පනාවක් දෙන එක පැවැත්වුවාම ඒක ආර්ය සම්‍යක් සංකල්පනාවක්. ඒක තිබ්බයි කියලා ඒක පින කියන්නේ නැහැ. ඒ හේතු කරගෙන සසරේ යන්නේ නැහැ. මතු විපාක ගෙනවිත් දෙන්නේ නැහැ. මොකද්ද පුඤ්ඤ භාගී වුණ තින් පක්ෂයේහි වැටෙන කෙලෙස් වලින් ඇසුරු කරන්න පුළුවන්කම තිබෙන මතු විපාක ගෙනවිත් දෙන සම්මා සංකල්පනාව කියලා කියන්නේ කුමක්ද? නෙක්ඛම්ම සංකප්පෝ. නෙක්ඛම්මය පිණිස හිතන යම් සංකල්පනාවක් තියෙනවා නම්, අව්‍යාපාද සංකල්පනාවක් තියෙනවා නම්, අවිහිංසා සංකල්පනාවක් තියෙනවා නම් පින්නතුරි මේකට කියනවා සාසව ගුණ සංකල්පනාවන් කියලා. කෙනෙක් කාමයේ ආදීනව දකිනවා. කාමය අනස්වාසිකයි. මේක පවතින දෙයක් නෙමෙයි. මේ කාමය බොහොම දුක්සහගත දෙයක්. කෙනෙකුට දුක උපද්දන්න පුළුවන්කම තියෙනවා. මම කැමති වෙන තරමට තමයි ජීවිතේ මට දුක කියන දේවල් ගෙනත් දෙන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ලෝකයේ මේ දේවල් අනිවාර්යයෙන්ම ආස්වාස රහිත දේවල්, අස්සසිල්ලක් මේකේ ඇත්තේ නැහැ. හැමදාම එකම දේ අස්සසිල්ලක් තියනවා කියන එකක් ඇත්තේ නැහැ. ඒ දේ වෙනස් වෙනවා, විපරිණාම වෙනවා. ඒකට ඒ දේවල් වලින් දුකටපත් වෙනවා. ඒ නිසා මට මේ දේවල් ඇසුරු කරගෙන මම මේක විඳිනවට වඩා හොඳයි මේ දේවල් වලින් මම නික්මෙන මගක් හොයනවා නම් කියලා කෙනෙකුට අර කාමසහගත දේවල් වල ඇලෙන මනස වෙනුවට ඔවුන්ට ඇති වෙනවා නෙක්ඛම්ම සහගත සංකල්පනාවක්. ඒක අයින් කරන්න පුළුවන් නම් හොඳයි, ඒකෙන් නික්මෙන්නට පුළුවන් නම් හොඳයි කියලා. අනේ නික්මීම සහගත දේවල් නිසා තමයි කෙනෙක් රූපාවචර මාර්ග, අරූපාවචර මාර්ග ආදී මාර්ග භාවනාවන් සිද්ධ කරන්නේ. එතකොට ඒ බඳු මට්ටමකට කෙනෙක් පෙළඹෙන්නට හේතු වෙන්නේ කාමයේ පිළිබඳව ඔහු දකින කාමයේ දුක්සහගත දැකීම. එතකොට මෙන්න මේක සාසවයි.
මේක පිං මේක මතු විපාක ගෙනවිත් දෙන දෙයක් මේක අනාශ්‍රව දෙයක් හැටියට සලකන්නේ නැහැ. එතකොට එහෙනම් මොකද්ද ලෝකෝත්තර උන සම්මා සංකල්පනාව බවට පත් වෙන්නේ? ලෝකෝත්තර උන සම්මා සංකල්පනාව බවට පත් වෙන්නේ යම් අපි අර සම්මා දිට්ඨිය පිළිබඳව කතා කළා වගේම අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස ආර්ය සිත්තති අනාශ්‍රව සිත්තති උත්තමයන් වහන්සේලාගේ ඒ වගේම අරිය මග්ගංගිනෝ ආර්ය මාර්ගයේ සමංගී පුද්ගලයන්ගේ ඒ වගේම අරිය මග්ගම් භාවයතෝ ආර්ය මාර්ගයේ භාවිත කරන ඒ මාර්ගය සඳහා උත්සාහවත් වෙන පුද්ගලයන්ගේ යම් තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනං ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපනා වචී සංකාරෝ අයම් වික්කවේ සම්මා සංකප්පෝ. එතකොට යම් කිසි විදියකින් අර ලෝකෝත්තර සිත් ඇති උත්තමයන් වහන්සේලාගේ යම් හිතේ පවත්න විතර්කයක් තියෙනවා නම් යම් සංකල්පනාවක් තියෙනවා නම් අදහසක් තියෙනවා නම් මාර්ගයේ වඩන කෙනෙකුගේ හිතේ ඔහුට වැටහෙන අයුරක් තියෙනවා නම් ඔහු පවත්වන සංකල්පනාවක් තියෙනවා නම් අන්න ඒ බඳු සංකල්පනාව ලෝකෝත්තර සම්‍යක් සංකල්පනාවයි කියලා කියනවා. එතකොට ඒ සම්‍යක් සංකල්පනාව ආර්ය බවට පත්වන්නේ පිටුතුනේ ඔහු පවත්වන දෘෂ්ටි කෝණය අනුවනේ. මොකද දැන් මුලින්ම කිව්වා తත්‍ර බික්වේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති කියලා එදී සම්‍යක් දෘෂ්ටිය පූර්වාංගම වෙනවා කියලා. සම්‍යක් දෘෂ්ටිය පූර්වාංගම වෙනවා කියනකොට සම්මාදිට්ඨිය කොටස් දෙකකට බෙදලා මුලින්ම කිව්වා. ඒ සම්මාදිට්ඨිය කොටස් දෙකකට බෙදලා මුලින්ම කියපු නිසා තමයි අර සම්මා සංකල්පයත් දෙකට බෙදන්නට වෙන්නේ. එතකොට සාසව වුණ සම්මා සංකල්පනාවක් තියෙනවා නම් කෙනෙක් නෙක්ඛම්ම සහගත සංකල්පනාවක් තියෙනවා නම් ඒ වගේම අව්‍යාපාද සහගතව මෛත්‍රී සහගත සිතුවිලි වඩනවා නම් අවිහිංසා සහගත සිතුවිලි ඇති කර ගන්නවා නම් මේ හැමතැනකම වැඩෙන්නේ පිටුතුනේ කුසල සහගත සිතුවිලි. එතකොට මොකද ඔහු කර්මයේ කර්මඵලය අදහන කෙනෙක්. ඔහු ලෝකේ යම් පමණකට මේ ලෝකේ නික්මීම පිණිස ප්‍රතිපදාවක් හොයන කෙනෙක්, ලෝකේ කලකිරුණු කෙනෙක්, නැතිනම් කාමයේ පිළිබඳව කලකිරුණු කෙනෙක්. එබඳු සිත් ඇති කෙනෙකුගේ ඒ පවත්නා චේතනාව ඔහුගේ සම්මාදිට්ඨිය ලෞකික වශයෙන් පවතින දෙයක්. ලෞකිකව තියෙන දේවල් කෙරෙහි තමයි ඔහුගේ කලකිරීම පවතුනේ. ඒ නිසා තමයි ඔහුට ඒ බඳු නෙක්ඛම්මයක් හොයාගෙන යන්නේ. අන්න ඒ බඳු පුද්ගලයෙකුට ඒ නිසා කියනවා ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්තයි කියලා. ලෞකික සම්මාදිට්ඨිය තියෙන කෙනාගේ නෙක්ඛම්මයක් ලෞකික නෙක්ඛම්මයක් බවටයි පත් වෙන්නේ. හැබැයි අනාශ්‍රව සිතක් කෙනෙකුට තියෙනවා නම් අනාශ්‍රව සිතක් ඇති පුද්ගලයාගේ ඒ හිතේ පවත්වන තක්කය විතක්කය අදහස චේතනාව හිතට නැංවෙන ආකාරය මේ හැමදේම පින්නතුනේ ලෝකෝත්තරයි. මේවා ඇතුලේ බොහොම ගැඹුරු දහම් කොටස් තියෙනවා අපිට වෙනමම කතා කරන්නට අවශ්‍ය වෙන. ඒ කියන්නේ යම් කිසි ලෝකෝත්තර සිත් ඇති පුද්ගලයෙකුට යම් සිතට තියෙනවා නම් තර්කයක් විතර්කයක් සංකල්පනාවක් ඒ වගේම අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපනා හිතට ඒ නංවා දෙන ස්වභාවයක් තිබෙනවා නම් ඒ වගේම වචී සංකාරෝ එතකොට ඒ විතක්ක ਵਿਚාරාදී ඒ වචී සංස්කාරයන් පවතිනවා නම් මේ හැම දෙයක්ම ඒකට කියනවා ලෝකෝත්තර මට්ටමේ අනාශ්‍රව මට්ටමේ සිත් ඇති අනාශ්‍රව මට්ටමේ තියෙන සම්‍යක් සංකල්පනාවක් කියලා. එතකොට ලෝකෝත්තර සම්‍යක් සංකල්පනාවක් බවට පත් වෙනකොට රහතන් වහන්සේ කියන මට්ටමකදී කෙනෙක් ලෝකය පිළිබඳව ඇසුරු වෙන්නේ මොන විදිහකටද කියලා කල්පනා කරොත් ලෝක නිරෝධය සාක්ෂාත් කරන මනසම තමයි මේ සම්‍යක් සංකල්පනාව තුළ තියෙන. ඒ නිසා තමයි ඒක ආශ්‍රවයන්ගෙන් ඇසුරු කළ නොහැක්කක් බවට පත් වෙන්නේ. ඒ නිසාම තමයි ඒක අනාශ්‍රව දෙයක් බවට පත් වෙන්නේ. ඒ නිසාමයි ඒක ලෞකික දෙයකට භූමියකට අයත් නොවන දෙයක් බවට ආර්ය වූ දෙයක් බවට පත් වෙන්නේ ලෝකෝත්තර දෙයක් බවට පත් වෙන්නේ. එතකොට යම් කිසි විදිහකින් උන්වහන්සේට ලෝකයේ තුල පවත්නා විදිහටම යම් තැනකට යනකොට ඇහැට රූපේ පේනවා නම් ඒ රූපේ පැත්තට නැඹුරු නොවීම ඒ රූපේ පේන තැනක සිහිය සහ නුවණ කියන දේ පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඒක හිතට ඇති කරන හිතට ගෙනවිත් දෙන ලක්ෂණයම විඳිනවා. එතකොට මේ ලක්ෂණයම වින්දට ඒ පැත්තට බර නොවි ඒ පැත්තට නැඹුරු නොවි විඳින්න පුළුවන්කම තිබෙනවා. එතකොට දැකීමේ වෙනසක් වෙලා නැහැ. නමුත් ඒ පිළිබඳව පතිත වෙනකම සහ නොවෙනකම කියන එක වෙනස් කරගෙන තියෙනවා. ඒ නිසා මේ ආකාරයේ යම් සංකල්පනාවක් තියෙනවා නම්
ලෝකයාගේ සංකල්පනාව රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී ධර්මයන් පිළිබඳව පතිත වෙනකොට අර හිතට ගෙනවිත් වෙන බව තුළම අනාශ්‍රව චිත්තයක් තමයි එතන ගොඩනැගිලා තියෙන්නේ. මොකද එතන යථාර්ථයේ දකින සම්මා දිට්ඨිය පැවතිලා තියෙනවා. ඒ සම්මා දිට්ඨියෙන් ඇත්ත ඇති හැටියට පෙන්වා දෙනකොට ඇත්ත ඇති හැටියට පෙන්වා දීම පිණිස හේතු වෙන තර්ක විතර්ක ආදී දේ එතන පවතින සංකල්පනාව කියන දේ අනාශ්‍රව දෙයක් හැටියටයි කතා කරන්නේ. එතකොට මේ කිසිම තැනක ඇහැ රූප චක්කු විඥාන ආදී ධර්මය ඇසුරු නොවන සංකල්පනාවක්. එතකොට රහතන් වහන්සේ ලෝකයේ තුල හැසිරෙන්නේ කොහොමද, ලෝකයේ ඇසුරු වෙන්නේ කොහොමද කියලා බැලුවොත් උන්වහන්සේට ස්පර්ශ ආයතන 6 හරහාම අපිට කතා කරන්න වෙන සීමාවනේ. ඒ අරමුණු එනකොට ඒ එක අරමුණකවත් නොලග සිටින්නට තරම් ඒ සම්මා දිට්ඨිය සහ ඒ සම්‍යක් සංකල්පනාව ප්‍රකට වෙලා තියෙනවා. ඒ සම්‍යක් සංකල්පනාව ජීවිතයේ බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේලා අවබෝධ කරගෙන ඉන්නවා රූපය සහ රූපය දකින බවට වැය වෙන තමන් කියන ස්වභාවය පිළිබඳවම අවබෝධ කරගෙන තියෙනවා. ඊට පස්සේ එතනින් ඉවත් වෙලා යනකොට ඒ දේ ඒ විදිහට නොපවතින බව පිළිබඳවත් නුවණක් තියෙනවා. ඒ නිසා නැවත ඒ දේ ඇසුරු කරන්නට තමන්ට පුළුවන් කියන තැනක දෘෂ්ටියක් උන්වහන්සේලාට ගොඩ නැගෙන්නේ නැති තත්වයකටපත් වෙලා තියෙනවා. ඒ නිසා මෙබඳු ආකාරයට අපිට මේ දේවල් ඇතුළත තියෙන ලෝකෝත්තර භූමියට අදාළ කාරණා පිළිබඳව අපිට බොහොම ගැඹුරින් වෙනම සාකච්ඡා කරන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ විදිහට යම්කිසි කෙනෙකුගේ හිතේ යම් සංකල්පනාවක් තියෙනවා නම් අන්නේ ආර්ය සිත් ඇති පුද්ගලයෙකුගේ ආර්ය අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස ආර්ය සිත් ඇති අනාසව සිත් ඇති පුද්ගලයෙකුගේ හිතේ පවත්නා සංකල්පනාව මොකක්ද කියලා හොත් ඒ සංකල්පනාව තමයි මේ කතා කරන මේ ලෝකෝත්තර ආර්ය වුණ අනාශ්‍රව වුණ සම්‍යක් සංකල්පනාව. එතකොට රහතන් වහන්සේගේ සිත කිසිම වෙලාවක අනාශ්‍රව බවින් නොමිදුණු සිතක් නම් ඒ වගේම ආර්ය භාවයෙන් නොමිදුණු සිතක් නිසා නම් අපි මේ ඵලය ගැන කතා කරන්නේ. එතකොට ඒ හැම තැනකම මේ සම්‍යක් සංකල්පනාව පැවතිලා තියෙනවා. ඒ කිසිම තැනක නැවත ඒක ආශ්‍රවයෙන් ඇසුරු වෙන්න පුළුවන් තැනක සාස්ත්‍රව බවක ඒක ඇත්තේ නැහැ ලෝකෝත්තර සිත කියන එක. එතකොට පින්නතුනේ මෙන්න මේ විදිහට එතන පවතින සම්මා සංකල්පනාවක් තියෙන කෙනෙක් මාර්ගයේ වඩන පුද්ගලයෙක් නම් ඔහු සම්මා සංකල්පනාව වඩනවා. එතකොට සම්මා සංකල්පනාව වඩනවා කියලා කියන්නේ සෝ මිච්ඡා සංකප්පස්ස පහනාය වායමතිය. ඔහු මිත්‍යා සංකල්පනාව දුරු කිරීම සඳහා වෑයම් කරනවා. සම්මා සංකප්පස්ස උපසම්පදාය සම්‍යක් සංකල්පනාව එළඹ සිටින මට්ටමට ගන්නට නැතිනම් පවත්වන්නට උත්සාහවත් වෙනවා. ස්වාස හෝති සම්මා වායාම. අන්න ඒ පුද්ගලයාට ඒ උත්සාහවත් වෙනකම මිත්‍යා සංකල්පනාව දුරු කරමින් සම්‍යක් සංකල්පනාව නැවත නැවත පවත්වන්නට උත්සාහවත් වෙන ඒ හිතේ පවත්නා සංකප්පයට කියනවා මේ උත්සාහයට කියනවා සම්මා වායාම කියලා. සම්මා සංකල්පනාව පවත්වන්න උත්සාහවත් වෙන දෙයට කියනවා සම්මා වායාමේ. සෝ සතෝ මිච්ඡා සංකප්පං පජහති. ඒක නා සිහියෙන් යුක්තව මොකද කරන්නේ? මිත්‍යා සංකල්පනාව දුරු කරලා දානවා. සතෝ සම්මා සංකප්පං උපසම්පජ්ජ විහෙරති. සිහියෙන් සම්මා සංකප්පය කියන දේ එළඹ වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. සාස හෝති සම්මා සති. අන්න ඒ කෙනාට ඒක සම්මා සතිය බවට පත් වෙනවා. ඉතිස්සපි මේ තයෝ ධම්මා සම්මා සංකප්පං අනුපරිධාවಂತಿ. මෙන්න මෙහෙම කතා කරනකොට මේ තුන් ධර්මය ඒ කියන්නේ සම්මා දිට්ඨිය, සම්මා වායාමය, සම්මා සතිය කියන මේ ධර්මතා තුන මේ දේ අනුව පවතිනවා. ඒ කියන්නේ සම්මා සංකල්පය අනුපරිවර්තන්ති අනුව පවතිනවා. සම්මා සංකල්පය තනිව තියෙන්නේ නැහැ. සම්මා සංකප්පේ තීරණය වෙලා තියෙන්නේ සම්මා දිට්ඨිය නිසා, සම්මා වායාම නිසා, සම්මා සතිය නිසා. එනිසා ඔබට සම්මා සංකල්පනාවන් ඇති වෙනවා අඩුයි නම් ඒකට ප්‍රධානම හේතුව බවට පත් වෙන්නට ඕනේ ඔබේ සම්මා දිට්ඨිය අඩුකම හෝ සම්මා වායාමයේ අඩුකම හෝ සම්මා සතිය අඩුකම. එතකොට භාවනාවක් යම්කිසි කෙනෙක් සම්පූර්ණ කරගන්නකොට තමන්ගේ ජීවිතයේ දිනදා යෙදෙන භාවනාවකදී ඔබට මේක තේරෙනවා අඩුයි කියලා හිතනවා නම් එතන ඔබේ අඩුව වෙන්නට පුළුවන් පැති තුනක් තියෙනවා, ප්‍රධාන පැති තුනක්. එක්ක ඔබ දර්ශනීය පැත්තෙන් දැක්ම පැත්තෙන් ඔබට සම්මා දිට්ඨිය පිළිබඳව තියෙන දැක්මේ තියෙන ඌනතාවය. ඒ පිළිබඳව මූලිකවම අහලා දැනගත්ත බවේ තියෙන අඩුකම. එහෙමත් නැතිනම් ඊළඟට තියෙන දේ තමයි
ඔබ උත්සාහයේ අඩුකමක් පවත්නවා. ඒ කියන්නේ නැවත නැවත උත්සාහ කරන බව නැවත නැවත එතෙන්ට හිත පිහිටවන බව ඇත්තේ නැහැ. ඒ වගේම ඊළඟ කාරණාව තමයි කො සිහිය කියන දේ පවතින්නේ. ඒ නිසා සිහිය පවතින්නේ නැත්නම් කොහොමත් වායාමයේ පවතින්නේ නැහැ. සිහිය තිබුණොත් තමයි මිත්‍යා සංකල්පනාවක් ඇයි හඳුනා ගන්න පුළුවන්කම තියෙන සම්මා සංකල්පනාවක් ලෙස හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මිත්‍යා සංකල්පනාව හඳුනා ගන්නට තරම් සිහියක් තිබ්බොත් තමයි ඒක දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ. අන්න එතකොට අපිට වැදගත්ම අංගයක් බවට පත් වෙනවා සම්මා සතිය. සම්මා සතිය හෝ වායාමයේ හෝ දිට්ඨියේ අඩු බව මත නිසා තමයි ඔබට මාර්ගයේ වැඩෙන්නේ නැත්නම් මාර්ගයේ ප්‍රතිපදාව පුරන්න අමාරුයි කියනවා නම් ඒ අමාරු වෙන්න තියෙන හේතුව තමයි මේ අංග තුනෙන් එකක් අඩුකම. එතකොට මේ අංග තුනම සම්මා සංකල්පනාව කියන එක අනුපරිධාවಂತಿ අනුපරිවත්තಂತಿ අනුව දුවනවා. ඒ වගේම මේ අනුව පවතිනවා. එතකොට తත්‍ර බික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති කතංච බික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගමා ඊළඟ කාරණාව පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහන්නේ සම්මා දිට්ඨිය තමයි එතනදී පූර්වාංගම වෙන්නේ. ඒ කියන්නේ කොතනට යන්නද? සම්මා සමාධිය උපදව ගන්න යනකොට සම්මා දිට්ඨිය පූර්වාංගමයි. සම්මා දිට්ඨිය තියෙන කෙනාගේ මොකද්ද සම්මා දිට්ඨිය කියලා කියන්නේ? මිච්ඡා වාචාති පජානාති. සම්මා දිට්ඨිය කෙනෙකුට තිබ්බොත් ඔහු දන්නවා වැරදි වචනේ වැරදි වචනයක් කියලා. මිච්ඡා වාචාති පජානාති. සම්මා වාචාති පජානාති. සම්මා වාචාවයි කියලා දන්නවා. සාස හෝති සම්මා දිට්ඨි. අන්න ඒ කෙනාට සම්මා දිට්ඨිය පවතිනවා. කතමාච බික්කවේ සම්මා වාචා. එතකොට මොකද්ද මේ සම්මා වාචාව කියලා කියන්නේ? යම් මිච්ඡා වාචාව කියලා කියන්නේ මුසාවාදෝ පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපෝ අයම් බික්කවේ මිච්ඡා වාචා. එතකොට යම් මුසාවාදයක් පිළුණු වදනක් පරුස වදනක් තියෙනවා නම් ඒ වගේම හුදු ප්‍රලාප කතා කිරීමක් තියෙනවා නම් මෙන්න මේ වලට කියනවා මිත්‍යා වචනය කියලා. කියන්නේ වැරදි විදිහට පවත්තන වචනය. සම්මා වාචාව කියලා කියනකොට බුදුරජාණන් වහන්සේ දිට්ඨිය දෙආකාර නම් අනිවාර්යයෙන්ම සම්මා වාචාවත් දෙකට බෙදන්න වෙනවා. මොකද මුලින්ම කිව්වනේ සම්මා දිට්ඨි පුබ්බංගමං කියලා. සම්මා දිට්ඨිය පෙරටුව යනවා කියලා. ඒ නිසා දැන් සම්මා වචනේ කොටස් දෙකකට බෙදනවා. මොකද්ද සම්මා වචනේ කොටස් දෙක එකක් තියෙනවා සාසවයි ඒක පිං. හැබැයි පිං වුණාට ඒක ආපහු ආශ්‍රවයෙන් අසුරු කරන්න පුළුවන්කම තියෙනවා. මොනවාද ඒ සම්මා වාචාව? මුසාවාදා වේරමණී. යම් කෙනෙක් බොරු කීමෙන් වළකිනවා නම් පිසුනාය වාචාය වේරමණී. පිසුණු වදනින් කේලම් ආදී කීමෙන් ඔහු වළකිනවා නම් පරුසාය වාචාය වේරමණී. පරුස වදනින් ඔහු වළකිනවා නම් ඒ වගේම සම්පප්පලාප කතා කිරීමෙන් නොඑක් ප්‍රලාප කතා කිරීමෙන් දෙතිස් කතාවන්ගෙන් ඔහු වළකිනවා නම් අයම් බික්කවේ සම්මා වාචා. මේක තමයි සම්මා වාචාව කියලා කියන්නේ. එතකොට අර දේවල් වලින් වළකිනවා නම් කොටිම ශික්ෂා පද සමාදන්වගෙන රකින්නවා නම් ඒක තමයි මෙතනදී කියන සම්‍යක් වචනේ. ඒ කියන්නේ මුසාවාදයේ වැළකිනවා කියනකොට ਉਹ සත්‍ය වූවක්ම කතා කරනවා. ලෝකේ පවතින ඇත්ත කතා කරනවා. ඒක වහන්නේ නැහැ වචන වලින්. ඊට පස්සේ ඔහු බොරු කියන්නේ යන්නේ නැහැ. වගේම ඔහු හිස් වචන කතා කරන්න යන්නේ නැහැ. කේලම් කියන්නේ යන්නේ නැහැ. පරුස වචන කතා කරන්න යන්නේ නැහැ. ඒකට මෙන්න මේ විදිහේ හොඳ දේවල් කතා කරනවා. අර්ථ සංහිත වූවක් කතා කරනවා. මේ විදිහේ වචනයක් පවත්වනකොට ඒ කෙනාට ඒක ලෞකික කුසලයක්. ඒ හේතු කරගෙන ඔහුට මතු විපාක ලබන්න පුළුවන්. සත්‍ය වචනයම කතා කිරීමේ විපාක විදිහට ඔහු ඇදහිය යුතු වචනයත් එක්ක ඔහුට අනික් අය ගෞරව කරන පුද්ගලයෙක් විදිහට අනිත් අයට ප්‍රියශීලී පුද්ගලයෙක් විදිහට උපදින්න පුළුවන් කියලා ඒක විපාක ගැන අපි කතා කරන්නේ. යහපත් විපාක තියනවා ඒකේ. එතකොට අන්න ඒ යහපත් විපාක ගෙනවිත් දෙන ඒ අකුසලයන්ගෙන් වැළකීම කියන කුසලයේ කරන්න පුළුවන්කම තියෙන්නේ ඔහුගේ සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨියක් තියෙන නිසා. ලෞකික සම්මාදිට්ඨිය නැත්තම් තමයි ওই දේවල් කඩලා ඒ දේවල් බිඳගෙන යන්න කෙනෙක් උත්සාහවත් වෙන්නේ ඇතැම් විටක. මොකද ඒක දිට්ඨිගත භාවයක් නියත මිත්‍යා දෘෂ්ටියක් නැතුවත් කරන්න පුළුවන් වෙනවා. නිසා බොහෝ අවස්ථාවලදී දිට්ඨිගත භාවයත් යෙදෙනවා මෙහෙම කරාට පව් නැතුව ඇති කියලා. එතකොට කතමාච බික්කවේ සම්මා වාචා අරියානාසව ලෝකුත්තරා මග්ගංගා. මේ ලෝකේ තියෙනවා කෙනෙකුට සම්‍යක් වාචාවක් ආර්යයේක අනාශ්‍රවයි ලෝකුත්තරයි මාර්ගාංග අනුව ගියපු දෙයක්. අර විදිහටමයි අරිය චිත්තස්ස අනාශ්‍රව චිත්තස්ස ආර්ය සිත් ඇති කෙනෙකුගේ අනාශ්‍රව සිත් ඇති පුද්ගලයෙකුගේ
ආර්ය මාර්ග සමංගී පුද්ගලයෙකුගේ ආර්ය මාර්ගයේ වඩනකොට චතුහිපි වචී දුච්චරිතේහි ආරති විරති පටිවිරති වේරමණී අයම් භික්ඛවේ සම්මා වාචාරියා අනස්සව. දැන් මෙතනදී කියනවා අර ආර්ය සිත් ඇති පුද්ගලයෙක් අපි ගත්තොත් එහෙම අනාශ්‍රව සිත් ඇති ආර්ය සිත් ඇති පුද්ගලයෙක්. ඒ කියන්නේ රහතන් වහන්සේ නමකට හෝ මාර්ගාංග සමංගී පුද්ගලයෙකුට හෝ මාර්ග අංගයන් දියුණු කරන වඩන ඉදිරි මාර්ගාංග දියුණු කරන පුද්ගලයෙකුට හෝ චතුර්හිපි වචී දුච්චරිතේහි අර කියපු මුලින් කියපු වචී දුස්චරිතයන්ගේ ඒ කියන්නේ මුසාවාද පිසුනාවාච පරුසාවාච සම්පප්පලාපයි කියන මෙන්න මේ වචී දුස්චරිතයන්ගෙන් චතුර්විධ වචී දුස්චරිතයන්ගෙන් ආරති ඒවෙන් වැළැක්මක් තියෙනවා නම් ඒකේ නොඇලීමක් ඒකේ මිදීමක් තියෙනවා නම් අන්න ඒක තමයි ලෝකෝත්තර සම්මා වාචාව කියලා කතා කරන්නේ. මෙතනදී කියන්නේ පින්නතුනේ දැන් අපිට තියෙන විරති චෛතසිකයන් මේ දේවල් වලින් යම් වැළැක්වීමක් තියෙනවා නම් ඒ වැළැක්වීම ගැන තමයි කතා කරන්නේ. ඒ නිසායි කතා කළේ ආරති විරති පටිවිරති වේරමණී. එතකොට මේකේ විරතියක් වැළැක්මක් තියෙනවා නම් මේකේ läගසිටීමක් නැත්නම් මනවින් ඉවත් වීමක් තියෙනවා නම් මේකෙන් සම්පූර්ණම විරමණයක් තියෙනවා නම් මේකේ රමණයක් නැතිනම් එතකොට මෙන්න මේ ලක්ෂණයන් නිසා මේකට කියනවා ලෝකෝත්තරයි කියලා. එතකොට මේක සම්පූර්ණ වෙන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨියත් එක්ක. මෙතනින් අර්ථාන්විත කරනවා ඔබ සමාදන් වෙන සීලය සම්පූර්ණම ලෝකෝත්තර ආර්යයන් වහන්සේ නමකගේ පිහිටි සීලයක් බවට පත් වෙන තැන දක්වා. ඒ කියන්නේ යම්කිසි ආශ්‍රවයක් නිසා නම් සංයෝජනයක් නිසා නම් බොරු කීමකට කෙනෙක් පෙළඹෙන්නේ. එබඳු සංයෝජනය දුරු කරපු කෙනෙකුට බොරු කියන්න හේතුවක් ඇත්තේ නැතිකම නිසා ඔහු බොරු කියන්නේ නැහැ. එතකොට ඔහුට බොරු කියන්න කිසිම හේතුවක් ලෝකෙ තුල ඇත්තේ නැහැ. ආර්ය මාර්ගයකට පත් වුණ කෙනෙකුට එහෙම හේතුවක් ඇත්තේ නැහැ. එතකොට ආර්ය මාර්ග සමංගී පුද්ගලයෙක් ආර්ය මාර්ගයේ නැතිනම් වඩන පුද්ගලයෙක් ඔහු බොරු කීමෙන් වළකිනවා. බොරු කීමෙන් වැළකීම කියන එකෙන් අදහස් කරන්නේ නිකම්ම මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා පැත්තකට වෙලා ඉන්න එක නෙමෙයි. ඔහු බොරු කීමෙන් වැළකීම කියන ශික්ෂාපදයේ වෙනුවෙන් යම් ආශ්‍රවයක් යම් සංයෝජනයක් නිසා නම් ඒ ශික්ෂාපදයේ කැඩෙන්නේ අන්නේ සංයෝජනය දුරු කර ගැනීම පිණිස ඔහු උත්සාහවත් වෙනවා. ඔහු ඒ උත්සාහය සඳහා ඔහුගේ හිත වඩනවා. ඒකයි ආරති විරති පටිවිරති වේරමණී කියලා මේක තවදුරටත් විග්‍රහ කොට දැක්වේ. එතකොට ඒයින් වැළැක්වීම සඳහා අවශ්‍ය හිත භාවිතයක් කරනවා. හිත දියුණු කිරීමක් කරනවා. ඒකයි ඒක ලෝකෝත්තරයි කියලා කිව්වේ. ඒක විපාක නැහැ කියලා කිව්වේ ඒකයි. ඒක කර්ම රැස්වීම පිණිස හේතු වෙන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ මම බොරු නොකියා ඉන්නවා කියන එකම නෙමෙයි එතන පවතින දේ. බොරු කියන්නේ යම් සංයෝජනයක් තිබුණොත් නම් අපිට බොරු කියන දේ කරන්න වෙන්නේ අන්නේ සංයෝජනය දුරු කිරීම පිණිස තමයි ඔහු උත්සාහවත් වෙන්නේ. ඒ කියන්නේ බොරු කියන්න අවශ්‍ය පදනම නැති කරලා දාන්න. හිස් වචන කියන්න, පරස වචන කියන්න, කේලම් කියන්න මේ දේවල් වලට තියෙන පදනම නැති කරලා දාන්න. අන්නේ පදනම නැති කරලා දාන්න යම් කෙනෙක් උත්සාහවත් වෙනවා නම් අන්න ඒක තමයි ලෝකෝත්තර සම්මා වාචාව කියලා කියන්නේ. ඒතර දුරු කරපු කෙනෙක් ඉන්නවා නම් ඔහුගේ සිතේ පවතින්නේ අන්න ඒ බඳු වූ සම්මා වාචාවම තමයි. ඔහු කතා කළොත් ඒ නිසා ඔහුගේ වචනය පරුස වචනයක් බවට පත් වෙන්නේ නැහැ. ඔහුගේ වචනේ හිස් වචනයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා රහතන් වහන්සේලා ප්‍රලාප කතා කරමින් පසු වෙන්නේ නැහැ. ලෝක විෂයාදී දේවල් කතා කරමින් පසු වෙන්නේ නැහැ. දෙතිස් කතාවන්හි යෙදී වාසය කරන්නේ නැහැ. උන්වහන්සේලා එබඳු දෙයින් මිදුණු සිත් ඇති උත්තමයන් වහන්සේලා. එබඳු දෙයින් මිදුණු සිත් ඇත්තන් බවට පත් උනේ එබඳු දෙය කෙරෙන්න අවශ්‍ය පදනම සම්පූර්ණම දුරු කරපු නිසා. ඉතින් මෙන්න මේ විදිහට සම්මා වාචාව එළඹගෙන වාසය කරනවා. දැන් පිළිතුරේ මේක අහනකොට ඔබ තේරුම් ගන්නට අවශ්‍යම දේ තමයි ඔබ සම්මා වාචා කියන මේ අංගය පුරනවා නම් ඒ අංගයේ පිරීම සඳහා ඔබට හිත තැබිය යුතු පිළිවෙල මොකක්ද කියන එක. සම්මා වාචාව පිරීම සඳහා නිකම්ම බොරු කීමෙන් වැළකුණා මම ඒ වගේම කේලම් කීමෙන් වැළකුණා පරුස වචන හිස් වචන කීමෙන් වැළකුණා කියන ටිකෙන්ම පමණ ඒක සම්පූර්ණ වෙලා නැහැ. ඔබ සිල්වත් පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙනවා. නමුත් ඒ සීලය මේ ශාසනයේ විදිහට අර්ථාන්විත වෙලා නැහැ. ඒ සීලය සාසවයි. ඒක පිං. ඒක හැබැයි ඔබට ලෝකෝත්තර ප්‍රතිපදාවකට නැතිනම් ලෝකෝත්තර ප්‍රතිඵලයකට පත් කරන තැනට යන්නේ නැහැ. ඒ ලෝකෝත්තර ප්‍රතිඵලයකට පත් කරන තැනට යන්න නම් ඒ සීලය ඔබට සිද්ධ වෙනවා.
යම් සංයෝජනයක් නිසා නම් එබඳු සිල් කැඩෙන්නේ ඒ සංයෝජනය හඳුනගෙන දුරු කරන තැනට එන්න. අන්න ඒක හඳුනා ගන්න තැනට යන්න තමයි ඔබට සම්මා දිට්ඨිය උපකාර වෙන්නේ. ඒ නිසා තමයි මිච්ඡා වාචාව කියලා හඳුන ගන්නවා. මිච්ඡා වාචාව ඇති වෙන්නේ මොකක් නිසාද කියලාත් ඔහු හඳුන ගන්නවා. ඒ නිසා ඔහු ඒ හඳුනාගෙන මිච්ඡා වාචාව ප්‍රහාණය කිරීම සඳහා මිත්‍යා වචනය ඇති වෙන්න තිබුණු හේතුවක් ඉවත් කරලා දානවා. අන්න ඒ කෙනාගේ එතන හේතුව දුරු කරන තැන එතන යම් ආරති විරති පටිවිරති වේරමණී කියන ලක්ෂණයක් තියෙනවා නම් අන්න ඒක තමයි ලෝකෝත්තර සම්මා වාචාව බවට පත් වෙන්නේ. ඒ නිසා තමයි රහතන් වහන්සේ නමක් අමුතුවෙන් උන්වහන්සේගේ වචනේ සංවර කළගත යුත්තේ නෙමෙයි. උන්වහන්සේ අමුතුවෙන් බොරු නොකියා ඉන්න මහන්සි ගත යුත්තේ නෙමෙයි. උන්වහන්සේ දිවි හේතුවෙන් බොරුවක් නොකියන තැනට පත් කරගත්ත හිත වඩපු උත්තමයන් වහන්සේ නමක්. ඒ නිසා ඒක තමයි මේ ශාසනය කතා කරන ලෝකෝත්තර මට්ටමේ වෙන සම්මා වාචාව බවට පත් වෙන්නේ. ඉතින් මහා චත්තාරීසක සූත්‍ර දේශනාව අපි අරගෙන බැලුවොත් මහා චත්තාරීසක සූත්‍ර දේශනාව අපිට තව ගොඩාක් කතා කරන්නට තියෙනවා. ඉතින් අද දවසේදී මේ සූත්‍ර දේශනාව සම්මා වාචාව ළඟින් නතර කරනවා. අපි ඉදිරියේදී ඊළඟ දේශනාවන් තුළදී මේක ඉදිරි කොටස් ටික අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ කාරණා ටික අනුසාරයෙන් ඔබට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මේ වෙලාවේදී විමසන්න පුළුවන්කම තිබෙනවා. අද අපට හදිසි වැඩ කටයුතු කිහිපයක් යෙදিলা අපි ඒ සමගම තමයි අතරමඟදී දේශනාව සඳහා සම්බන්ධ වුණේ. එනිසායි අපි ඉදිරි දවසට මේ ඉදිරි සාකච්ඡාව තබන්න තීරණය කළේ. ඔබට යම් කිසි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අපිට යම් පොඩි කාල සීමාවක් ලබා දෙන්න පුළුවන්. මේ අනුසාරයෙන් ප්‍රශ්න ගැටලු විමසන්න. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ, මේ පැහැදිලි කිරීමේ දී ලෝකෝත්තර මාර්ගය වඩන්නාටත් ඒ කියන්නේ ඒ ආර්යයන් වහන්සේ කෙනෙක් නොවුන මාර්ගය වඩන්නාටත් පුළුවන් නේද මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් සම්මාදිට්ඨි සම්මා සංකල්ප සම්මා වාචා ලෝකෝත්තර වශයෙන් වඩන්න අපේ ස්වාමීන් වහන්සේ? ලෝකෝත්තර දිට්ඨිය සම්මා වාචාව ආදී දේ සඳහා උත්සාහවත් කරන විපස්සනා වඩන්න පුළුවන්කම තියෙනවා. ඒ විපස්සනාව වඩන හැටි ගැන අපි කතා කරනකොට අපිට විශේෂයෙන් පටිසම්භිදා මග්ග ප්‍රකරණයේදී දකින්න පුළුවන්කම තියෙනවා. පෘථග්ජන භික්ෂුවගේ විපස්සනාව කියන්නේ මොකද්ද? එතකොට සේක ආර්යයන් වහන්සේගේ විපස්සනාව කියන්නේ මොකද්ද? රහතන් වහන්සේගේ විපස්සනාව කියන්නේ මොකද්ද කියලා. එතකොට දැන් පෘථග්ජනයාට දැන් ඔක සිත් වශයෙන් අරගෙන අපි කිව්වොත් එහෙම පෘථග්ජන කෙනාට මේ මාර්ගසිත ඒ කියන්නේ මාර්ගස්තේ කියන මට්ටමට නොවි මාර්ගසිත හෝ ඵලසිත තියෙනවායි කිව්වොත් ඒක වැරදි ප්‍රකාශයක් බවට පත් වෙනවා. හැබැයි මේ මාර්ගයට අවශ්‍ය කර්මක්ෂය කිරීම පිණිස පවත්නා ඒ ඥාන දර්ශනය පිණිස පවත්නා ලෙස ඔහුට මානසිකාරයේ පවත්න්න විපස්සනාව වඩන්න පුළුවන්කම තියෙනවා. ඒකට කියනවා විපස්සනාව කියලා. ඒකෙදි ඇත්තටම කියන්නේ ලෝකෝත්තර කර්මය සඳහා අවශ්‍ය මාර්ගයේ වඩනවා කියලා. ඒක ලෝකෝත්තර ඵලයට පත්වීමක් කියන තැනින් අදහස් කරන්නේ නැහැ. හැබැයි ඒක ලෝකෝත්තර උන ලක්ෂණයක් එතන තියෙනවා. හැබැයි ඒක ලෝකෝත්තරයි කියන එක කියන්න පුළුවන් කමක් නැහැ. ලෝකෝත්තර භාවයට පත්වීම පිණිස පවතින දෙයක් හැටියටයි අපිට ඒක හඳුනා ගන්නට වෙන්නේ නිසා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තේරුණා ඒ සම්බන්ධව. අවසරයි ස්වාමීන් වහන්සේ. මගේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ රහතන් වහන්සේ කෙනෙකුට හැර සම්පූර්ණයෙන්ම ලෝකෝත්තර තත්ත්වයට පත් වෙන්න බෑයි කියන එකද ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ? අරියෂ්ඨාංගික මාර්ගය සම්පූර්ණ කරන්න බෑ රහතන් වහන්සේ කෙනෙක් වෙනකල්. මම හරිද ස්වාමීන් වහන්සේ? හරියටම ඒක හරි. රහතන් වහන්සේ නමක් වෙනකම්ම ඒ කියන්නේ සම්මා ඥාන සම්මා විමුක්ති කියන අංග දෙක සම්පූර්ණ කරගෙන මේ අංග 10ම පූර්ණත්වයටපත් වෙන්න නම් අරිහත් ඵලයේම තියෙන්නට අවශ්‍යයි. ඒ වෙනකන් ඒ කෙනාට මාර්ග අංග සමන්ගී පුද්ගලෙක් මාර්ගාංග භාවනා කරන පුද්ගලෙක් හැටියට කියනවා මිසක
ආර්ය සිත් ඇති අනාශ්‍රව සිත් ඇත්තෙක්කොටම කියන්නේ නැහැ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ආරති විරති පතිවිරති කියන தත්ත්වය නැහැ ඒ රහත් වෙනකල්. එහෙම ස්වාමීන් වහන්සේ? නෑ ආරති විරති පටිවිරති කියන දැන් අපි සම්මා වාචාව ගැන කතා කරනකොට ආරති විරති පටිවිරති කියන එක සෝවාන් ආර්යයන් වහන්සේටත් තියෙනවා. මොකද මාර්ගාංග සමන්ගී පුද්ගලයාටත් තියෙනවනේ ඒක. එයා ඒ සෝවාන් ආර්යයන් වහන්සේ සෝතාපට්ටි ඵලයටපත් වෙච්ච කෙනෙක් දැන බොරු කියනවා කියන දේ වෙන්නේ නැහැනේ. එතකොට එතන ඒ සංයෝජන ධර්මතා ටික උන්වහන්සේ දුරු කරලා තියෙනවනේ. ඒකට හේතු වෙන සංයෝජනය. ඒ නිසා උන්වහන්සේටත් ඒ මට්ටමින් පවතින ආර්ති විරති පටිවිරති කියන සම්මා වාචාවෙන් මේ සම්මා වාචාව පිහිටා සිටිනවා. එතකොට දැන් අනිකුත් දේවල් වලින් වෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් අර මට්ටමේදී උන්වහන්සේකින් ඉවත් වෙලා තියෙනවා. ඒ විදිහට මේ අපිට දකින්න පුළුවන් ඒ භූමීන් අනුව, ඒ කියන්නේ මාර්ගඵල අනුව ලෝකෝත්තර මේ සම්මා වාචාව ගොඩනගෙන ආකාරය. දැන් සෝවාන් ආර්යයන් වහන්සේට කාමාවචර සිත් පහළ වෙන වෙලාවල් වලදී කාමාවචර ලෝකයේ තුල අනිකුත් පින් පුණ්‍ය ධර්මයන් පිළිබඳව පවත්වන වෙලාවෙදී නෙක්ඛම්ම සහගත සංකල්පනා පවත්තලා ඒ පිළිබඳ ඒ වගේ වචන කතා කරන වෙලාවල් වලදී උන්වහන්සේගේ ඒ පවතින දේ ලෞකිකයි. එතකොට හැබැයි ලෝකෝත්තර මාර්ගය සහ ඵලය පිළිබඳව කතා කරමින් සහ සකදාගාමි මාර්ගයේ පිණිස උන්වහන්සේ හිත තියලා දර්ශනය වඩන තැනකදී අන්න එතන පවත්නා ආරති විරති පටිවිරති කියන බවක් තියෙනවා නම් ඒක උන්වහන්සේගේ සම්මා වාචාව. ඒ සම්මා වාචාවට හේතු වෙන සම්මා දිට්ඨිය තමයි එතකොට එතන දියුණු වෙන්නේ. ඒ නිසා ඒකේ අනිත් මාර්ගඵලලාභීන්ටත් ඒක තියෙනවා. හැබැයි ඒකේ අග්‍රප්‍රාප්ත භාවය තමයි අරිහත් ඵලය කියලා කියන්නේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ බොහොම පිං. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ලෝකෝත්තර සම්මා වාචා කියලා කියන්නේ දැන් ඒ වචන සකස් කරන්න හටගත්තු රූප හටගෙන නිරුද්ධ වෙච්ච බව දැන ගැනීමත් ඒ ඇහුණු ශබ්ද නිරුද්ධ වුණා කියලා දැන ගැනීමත් නිසා කෙනෙක් ඒ වගේ මිත්‍යා දෘෂ්ටියකින් වචන කතා කරන්නේ නැහැ කියන එකද ස්වාමීන් වහන්සේ? මොකද ඒකේ සම්මා දිට්ඨියට අදාළ කොටසකුත් තියෙනවානේ. දැන් ලෝකෝත්තර සම්මා වාචාව කියන එකට ඒකයි අපි කියේ සම්මා දිට්ඨිය කියන එක ඒක අනුපරිධාවනය කරනවා. ඒ කියන්නේ අනුපරිවර්තන්ති කිව්ව ඒක අනුව පවතිනවා කියලා. ඒකට සම්මා දිට්ඨියට අයිතිනේ එයාට දැන් සාමාන්‍ය ලෝක කෙනෙකුට පවතින එළියට යොමු වුණ මනෝභාවය ඉවත් කරන එක අයිති ලෝකෝත්තර මේ සම්මා දිට්ඨියට. ඒකට මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන එකෙන් අර අපි මෙහෙම කිව්වොත් බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ නමක් එළියේ ඉන්න පුද්ගලයෙකුට කවදාවත් කතා කරන්නේ නැහැ කියලා. එතකොට ඒ කතා නොකරන්නේ එතන තියෙන ලෝකෝත්තර සම්මා දිට්ඨිය නිසානේ. එතකොට ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන දේ ඒ මට්ටමින් පවත්වන නිසා තමයි ඒ සම්මා දිට්ඨිය කියන දේ උපකාර වෙලා තියෙන සම්මා වාචාව කියන දෙයට. එතන පිරිතිය කියන දෙයට. ඒ නිසා මට්ටමේ සම්මා දිට්ඨිය උපකාරය ඒ මට්ටමින් තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ සද්ධානුසාරී ධම්මානුසාරී පුජ්‍යලයක් වගේ කෙනෙක් මෙතන ලෞකික සම්මාදිට්ඨියත් ලෝකෝත්තර සම්මාදිට්ඨියත් අතර දෝලණය වෙමින් ඉන්නවයි කිව්වොත් හරිද අපේ ස්වාමීන් වහන්සේ? ඔව් විතක ඔහු ලෞකික සම්මාදිට්ඨිය අසුරු කරනවා, විතක ලෝකෝත්තර සම්මාදිට්ඨිය අසුරු වෙනවා. ලෞකික සම්මාදිට්ඨිය අසුරු වෙන නිසා තමයි ඒ පුද්ගලයන්ට මතු විපාක ගෙන දෙන කුසල කර්මයන් තියෙන්නේ. ඒ දේවල් ආශ්‍රව අනුව අසුරු වෙන නිසා තමයි මතු ප්‍රතිසන්දියකට යන්න පුළුවන්කම තියෙන පින්වන සම්මාදිට්ඨිය අතර ඔහුගේ මනස දෝලණය වෙනවා. තේරුණා ස්වාමීන් වහන්සේ. පැහැදිලි. තෙරුවන් සරණයි. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩෝල සදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩෝල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම තුන් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන්
අපි සියලු දෙවියන්ට අනුමෝදන් කරනවා. දෙවියෝ සතුටින් සාධනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ පින්වත් සෑම සියලු දෙනා නමින් මේ පරලෝකීය සියලු ඥාතීන්ටත් අපි මේ පින් අනුමෝදන් කරනවා. සියලු ඥාති වර්ගයා මේ පින තමන් කළ පිනක් මේ සතුටින් සාධනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. ඥාතීන්ට උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් අපි සිද්ධ කරගත්ත ඔබ හැම දිනාටම අපි අනුමෝදන් කරනවා. විශේෂයෙන්ම රසික ජයසේකර මහත්මයාට ඒ වගේම නජිත් මහත්මයාට අපි විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා මේ සංවිධානය කිරීම වෙනුවෙන් ඒ අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කිරීම වෙනුවෙන් ඒ වගේම තේරවාද බුදුදහම සඳහා වූ ඒ අන්තර්ජාතික මධ්‍යස්ථානයේ කියන සංවිධානයේහි අපේ සියලුම පින්වත් පිරිසට අපි ආශිර්වාද කරනවා. හැම දිනාටම මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ පිණිසම කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා කවුරුත් පින් අනුමෝදන් වන්න. හැම දිනාටම අවසරයි ස්වාමින් වහන්සේ කෙටි පුණ්‍යානුමෝදනාවක් කරන්න අවසරයි. තේරවාද බුදුදහම සඳහා වූ අන්තර්ජාතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද සදහම් වැඩසටහන් මාලාවට අදාළ වූ තවත් සුවිශේෂී ධර්ම දේශනාවක් පැවැත්වීමෙන් අප සිත් පහන් කළ ඔබ වහන්සේට මේ උතුම් ධර්ම දේශනාවට සහභාගී වීමට නොහැකි වූ පින්වතුන් සියලු දෙනා වෙනුවෙන් පාදාභි වන්දනා කර පුණ්‍යානුමෝදනා කර සිටිමු. ලෝවැසියන්ට සුදේශිත ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් සහ ශ්‍රී සද්ධර්මය රැකගනිමින් ඔබ වහන්සේ විසින් නිස්සරණාධ්‍යාශයෙන් යුතුව කරගෙන යනු ලබන ඒ උදාර ශාසන මෙහෙවර චිරාත් කාලයක් ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය නිදුක් නිරෝගී සුවය, කායික සහ මානසික ශක්තිය සහ ධෛර්යය පෙරවන් සරණින් සහ සියලු සම්‍යක් දෘෂ්ටික දේව රැකවරණින් තවදුරටත් ලැබේවා. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් ඒ උතුම් අමා මහා නිවන් සෝය වහවහා සාක්ෂාත් කර ගැනීමට මේ සියලු කුසල් හේතු උපනිශ්‍ර වේවා, පාරමිතාවක්ම වේවා. සාදු 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 සාදු. ස්වාමීන් වහන්සේ. හැම මාසිකම පළවෙනි බදාදා දවසේදී මේ වැඩසටහන පැවැත්වෙනවා. කෙනෙක් අහලා තියෙන හැම බදාදාම තියෙනවද කියලා හැම මාසෙම පළවෙනි බදාදා වැඩසටහන පැවැත්වෙනවා.